හෙලෝට් සතියේ සිනමාවෙන් අපි සූදානමින් ඉන්නේ ෂනාල් ඉන්න පැත්තට යන්න. ඒ කියන්නේ ඔබ දන්නවා සිනමා ටෝකිස් විශේෂාංගය තමයි අපි ඔබට සමීප කරන්න කියලා. අද දවසේදී ෂනාල් සූදානමින් ඉන්නවා සිනමා ටෝකිස් විශේෂාංගය ඔබට අරගෙන එන්න. අපි ආරාධනා කරේ අද සිනමා ටෝකිස් විශේෂාංගය හැඩ කරන්න ලාංකීය හෙළවුඩේ ඉන්න ප්‍රවීණ ව්‍රංගදරයෙක්ට. ඔබ වඩාත් ආදරය කරන විවිධ නිර්මාණ තුළින් ඔබට අපට සමීප වුණු මේ ප්‍රවීණ ව්‍රංගදරයා වෙන කවුරුත් නෙවෙයි සම්මානිත රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය. සීත අරනේ සුපුල් නාමල් සුවඳ ගැල්ලූ ජීවිතේ වලගිර මාල පොටක් වැනි කොමර පෙති මාලේ පාට සරුංගල් පාට නෙලාගෙන සතියක් කැවෑමෙන් සිනමා ටෝකිස් එක ඔබ එකතු වෙන්නේ. ඉතින් අපේ හෙළවුඩේ ඉන්න ජීවමාන මහා පෞරුෂයක් අද මැදිරියට එක්කගෙන ආවා. අමුතුවෙන් අටුවා ටීකා හඳුන්වා දීම අවශ්‍ය නැහැ. රවි අයියා ආයිබෝන්. ආයිබෝන්. හොඳින් ගෙවනවා ඇති කියලා හිතනවා ජීවිතේ. පරිස්සමෙන් ගෙවනවා. අපි කියන්නේ පරිස්සමෙන් ඉන්න කියලා නේද මේ දවස්වල? කතා කරන එක නැගන්නේ පරිස්සමෙන් ඉන්න. SMS එකක් ආවොත් කියන්නේ be safe කියලා. ඉතින් ඒකින්ද පරිස්සමෙන් ඉන්න. කියන දේ අහගෙන. ලොක්ඩවුන් කාලයක් අපි ගත කරානේ. 2020 ඉඳලා ලොක්ඩවුන් අවුරුදු කිහිපයක්. දැන් මේ වගේ කාලෙක බොහොම විශ්‍රාම දිවියක් ගෙවන බව ඇත්ත. නමුත් රවි අයියා ගෙදරම ඉන්න කෙනෙක් නෙවෙයිනේ. බොහොම කාර්යබහුල කර්තව්‍යයන් ගොඩක් කරන එළියට ගියපු සාදවලට යන එහෙම ජීවිතයක් තිබුණ රවි අයියට. මොකද උනේ එකපාරට මොකද්ද කොහොමද වෙනස දැනෙන්නේ? ඒක මම ඇත්තටම දකිනවා ඊටත් වඩා ටිකක් ධනාත්මක විදිහට අර කිව්ව කාර්යබහුලත්වයෙන් මිදීම. දැන් ඒකෙත් ඇත්තටම වෘත්තිමය වශයෙන් නිරත වෙන්න තිබුණ දේවල් තවත් රාජකාරිවල නිරත වුණා. නමුත් ඔය සාද හමුවීම ඒ විනෝද ගමන් වගේ දේවල් වලින් ඈත් වෙන්න පුළුවන් වුණානේ. ඒක තුල අවකාශයක් ලැබෙනවා පොඩ්ඩක් එක තැනක ඉඳලා හිතන්න. ඒක සමහර විට ආපහු හැරලා බැලුවාම ගත කරපු කාලේ මේ අවුරුදු 50ක 51ක්. එහෙම Tamanට තැනක වඩිලා Taman ගැන හිතන්නවත් කාලයක් නැතුවද මේ ජීවිතය ගත කරලා තියෙන්නේ කියලා හිතෙනවා. ඉතින් එහෙම බැලුවාම මේක නිකන් අපි ධනාත්මක පැත්තෙන් බැලුවාම මේක ලැබුණ හොඳ අවස්ථාවක් Tamanටම තමන්ව තේරුම් ගන්න, අපිට ලෝකයේ තේරුම් ගන්න. ලෝකේ නැවතිලා අපිට කියනවා හොඳට බලන්න අපි දිහා කියලා. ලෝකයේ කියනවා මන් දිහා බලන්න කියලා. අපි ඒක දැක්කනේ. අපි ඇත්තටම මුල් යුගයේ අර පළවෙනිම ලොක්ඩවුන් එක ඇවිල්ලා සියල්ලම නැවතිලා මාසයක් විතර තිබුණේ. වාහනයක්වත් යන්නේ නැතුව. බලන්න හුළඟ කොයිතරම් වෙනස් වුණාද කියලා, අපට පරිසරය වෙනස් වුණාද කියලා. අපි මේ ගහකොළ වල දකින වර්ණය පවා වෙනස් වුණා. වඩා පැහැදිලිව දකින්න ගත්තා. ඒ තුලින් අපිටත් ඇස් ඇරුණා. ඇත්තටම මේක නිසා මම මේක මහා ලොකු අත්දැකීමක් ලැබුව වාසනාවක් විදිහට කතා කරනවා නෙවෙයි. අනන්ත අප්‍රමාණ අපේ සහෝදර ජනතාව අපි හැම දෙනෙක්ම මහා කරදරයකට දුකකට වැටුනේ ආර්ථික අගහිඟකම්. එතකොට මේ මහා මරබිය රෝගිය හරි භයානකයි ඒවා. නමුත් ඒ තුලත් අපිට ජීවිතේ පුළුවන්කමක් ලැබුණ එක ගැනම මම හිතන්නේ එහෙමයි ජීවිතේ දිහා බලන්න ඕනේ. ඒක තුල අර ඔබ කිව්ව ඒ කාර්යබහුලත්වයෙන් මිදීම, ඒ විවේකය මම හුඟක් අලුත් විදිහට ලෝකෙ දිහා හිතන්නත් පුරුදු වුණා ඒ කාලය තුල. වෙන ප්‍රඥාවක් අවදි වුණා වගේ කතාවක්ද ඔය කිව්වේ? අනිවාර්යයෙන්ම බොහෝ දේවල් වලට අපි දීලා තියෙන වටිනාකම් වල තියෙන හරසුන්කම ඒවා ඇත්තටම වටිනාකමක් තියෙනවා. අපි මේ දේවල් වෙනුවෙන් මෙච්චර නෑ, මොකද ඒවෙන් අපිව අයින් වුණේ අපේ කැමැත්තෙන් නෙමෙයිනේ. අපි අයින් කළා. අයින් කරලා ඉන්නකොට අපිට හිතෙනවා අපි නිකන් මේ ස්වයංක්‍රීයව වගේ ඒවට යොමු වෙලා තිබුණ කාලේ ඒවා එහෙම විය යුතුමද කියලා. ඒව නැතයි කියලා මහා ලොකු අඩුපාඩුවක් ජීවිතේට දැනුනෙත් නැහැ. නමුත් අපේ ජීවිතේ වැඩි හරියක් වැය කරලා තියෙන අපේ ඒ වගේ තේරුම් ගැනීමක්. ඒක මේ බුද්ධියාවදි වීමක් නෙමෙයි. නිකන් අපිට පොඩ්ඩක් එහෙම හිතන්න අවස්ථාවක් ලැබුණා කියලා මම හිතනවා. කොරෝනා කාලේ ලොක්ඩවුන් අවදියේ රවි අයියාගේ අත්දැකීම තමයි ඒ කිව්වේ.
ඒ අත්දැකීම ඔබටත් නොවෙනස් ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මට රවි අයියන්ගේ කතාව කොහෙන්ද පටන් ගන්න කියන එක මට ප්‍රශ්නයක්. මොකද මේ තරම් ලොකු ඉතිහාසයක් මේ හෙළවුඩේ තියෙන කෙනෙක් මට තාමත් මුණ ගැහිලා නැහැ. මුණ ගැහිලා නැහැ. මට හැබැයි එක තැනකින් පටන් ගන්න ඕනේ කියලා හිතෙනවා. 1967 සරසවිය සම්මාන උළෙලට යනවා චිත්‍රා බාලසූරිය මහත්මයාත් එක්ක අර අලුතගත් සන්බීම් කාර් එකේ. ඒ අත්දැකීම පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා හිතනවා. එතනින් පස්සේ තමයි ඔය ජීවිතේ ගොඩක් පෙරලි වෙන්නේ නේද? ඒකෙන්ම පස්සෙමත් නෙවෙයි. නමුත් ඒක නිකම් දෛවෝපගතයි කිව්වත් කමන්නේ. ඔය වාහනේ මම චිත්‍ර බාලසූරිය මහත්මයාගෙන් ගත්ත නිසා තමයි අපි අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ. චිත්‍රයි මයි බොහොම මිතුරු දමකට වැටෙනවා ඒ තුලින්. ඉතින් සරසවි උත්සවයේ දවසේ මට එතුමා ආරාධනා කරනවා අපි දෙන්න යමු ෆෙස්ටිවල් එකට කියලා. ඉතින් මට නිකන් ඒක මේ කොහොම ලැබුණ ආරාධනාවද කියලා හිතා ගන්න බැහැ. මොකද සිනමාව ගැන ආදරේ තිබුණා. මේ විචිත්‍රත්වය දැකලා තිබුණා. ඉතින් ඒකට කෙලින්ම සම්බන්ධ වෙන්න ඍජුවම පළවෙනි වතාවට ජීවිතේ. ඉතින් මට මතකයි ඊයේ දවසේ එතන ලේක් හවුස් එක ඉස්සරහා පිට මහා සැනකෙලියක් වගේ දෙපැත්තේ වාහන පිරිලා සෙනග පිරිලා එන නළු නිලියෝ බලන්න පොර කනවා. ඉතින් මේක මම මේ ඇත්තටම පාසල් යන කාලේ කියන්නේ මම එතකොටත් අක්විනාස් විශ්වවිද්‍යාලේ මගේ උසස් පෙළ හදාරමින් හිටියේ. ඉතින් එතකොට එතෙන්ට ගියාම මේ අමුතු ලෝකයට ඇතුල් වුණා. ඉතින් ඒකේ විශේෂත්වය මේකයි. ඉවර වෙලා චිත්‍ර බාලසූරිය මහත්මයා මට කාර් එක ඇවිල්ලා කිව්වා අන්න ඉස්සරහ තියෙන කාර් එක ෆලෝ කරගෙන පය කියලා මට කාර් එකක් පෙන්නුවා. ඉතින් මම එහෙම කොහෙද යන්නේ ඒව අමුට වැඩක් නැහැ නේ අපි යන්කෝ කියලා. එහෙම ගිහිල්ලා ගැවතුනේ ඇත්තටම ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ගෙදර. එතුමා එදා ඒ වසරේ හොඳම අධ්‍යක්ෂණේ හොඳම නළුවා මේ සම්මාන දිලලා නිකන් බැබලමින් හිටිය මොහොත. ඒ වටිනාම චිත්‍රපටයක් නිර්මාණය කළා පරසතුමල්. චිත්‍රා බාලසූරිය මහත්මයාගේ චිත්‍රා බාලසූරිය මහත්මයාගේ නිෂ්පාදනයේ. ඉතින් එතන බොහොම සීමිත පිරිසක් එක්ක ගාමිණී මහත්මයා හැමදාම සීමිත පිරිසක් එක්කනේ ආශ්‍රය කළේ. ඉතින් එදා ඒ ගෙදර ඒ සාදේට සහභාගී වෙන්න මට ලැබුණා. මට මතකයි හිටපු අය හිටන් සුමිත් අමරසිංහ මහතා සහ මහත්මිය නෙල්සන් කරුණාගම මහතා හේමපාල ධර්මසේන අපේ කලා අධ්‍යක්ෂකතුමා. එතකොට ඒ වගේ ඊටාම සීමිත පිරිසක් හිටියේ. ඉතින් මුදට මදුවිතත් සහිතව රැ වෙනකම්ම මේ ගමන ගියා. මාත් ඉතින් පොඩි එකා මේක මැද්දට වෙලා ඒ වගේ මේ මට්ටමෙම හිටියා. ඉතින් වෙන කොහොම හරි මේ ලස්සන වැඩේ තමයි ඉවර වෙලා එතකොට පාන්දර 2ට විතර ඇති. එන්න හදනකොට ගාමිණී මහත්මයා ආව කාර් එක ළඟට. ඇවිල්ලා මට කිව්වා තමුසේගේ නම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. මම බැලුවා මොකද මේ කියලා. තමුසේගේ නම තියෙන චරිතෙන් තමයි මම අද හොඳම නළුවා වුණේ හොඳම අධ්‍යක්ෂණයේදී බොනි මහත්තයා මේ පරසතුමලේ. ඉතින් කොහොම හරි එතන ඉඳලත් ඇත්තට සම්බන්ධතාවයක් ඇති වුණා. මේකේ වත්සනම දේ මොකක්ද දන්නවද? දැන් හේමපාල ධර්මසේන මහත්මයා පරසතුමල් වෙනුවෙන් එදා හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සරසවි සම්මානය දිනාගත්තා. මම එන්න හදනට එයා ඉන්නේ වේයන්ගොඩනේ. මං කිරිබත්ගොඩට එන්නේ. කිව්වා ඔයාගේ කාර් එකේ ගියොත් මට උදේට ගමට යන්න ලේසි කියලා රත්මලාන ඉඳලා යනවට වැඩිය. ඉතින් ඇවිල්ලා මේකේ අපේ ගෙදර දාන්න ඇවතිලා පහවදා උදේ ගියා. නමුත් මේකේ විශේෂත්වය තමයි මගේ නොවුනත් මම ඉස්සෙල්ලාම සිනමාවට සම්බන්ධ මොකක් හරි එකකට නිකන් ඇහැ ගැහුණු දවසේම මගේ නොවුනත් සරසවි සම්මානයක් මාත් එක්ක ගෙදෙට්ට වැඩියා. හේමපාල ධර්මසේන මහත්මයාගේ සම්මානය. හේමපාල මහත්මයාගේ මේ සම්මානය. එතුමා ඒක උදේ අරන් ගියා. ඒ වුණාට ඊට පස්සේ ඉතින් මගේ අතින්ම මත් 6ක් ගෙනාවා අපේ ගෙදෙට්ට සරසවි සම්මාන. ඒක තමයි අර සිද්ධියේ තියෙන බැදීම පස්සෙත් එක කල්පනා කරලා බලද්දී. සිනමා සක්විති කිව්වේ ඔයාගේ චරිතේ මම රඟපාලා තමයි මේ සම්මානය ගත්තේ කියලා. ඒ ඔයාගේ නම කියලා කිව්වේ බොනී කියන නම. ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා. ඒ තමයි මම. බොනී කිව්වේ ඒ බොනිෆස් කියන නම හැමෝම හඳුනන්නේ බොනී කියලා තමයි. ඔහොම ප්‍රශ්නයක් එනවනේ දැන්. බොනිෆස් කොහමද රවීන්ද්‍ර රන්දිනිය වෙන්නේ? අර රැලෙක් සනසිංහ මහත්මයා මේකේ ගෑවිලා ඉන්නවා කියලා පොඩි
අත්දැකීමක් තියෙනවා අපිට. රැලෙක්ස් මම ලයනල් වෙන් කලා කේන්ද්‍රයට බැඳුන කාලේ ඉඳලම රැලෙක්ස් ඉතාම සමීපයි. ඒ හැම කෙනෙක් එක්ක නාට්‍ය ලෝකයේ හොඳම කැමරා ශිල්පියා අපිට හිටියේ. එතුමාගේ ඒ නිර්මාණ අදත් දැක්කාම මෙහෙම ඡායාරූපකරණයක් කළේ කොහොමද කියලා හිතන විදිහට කල්සුදු ඡායාරූප. ඉතින් අපි අතරේ ලොකු මිත්‍රත්වයක් තිබුණා. එහෙම ඉන්නකොට ඉතින් ලයනල් වෙන්ට් එකේ මම පාඨමාලාවල් වලට යනවා. ඒ ඉන්න අතරමනේ මට චිත්‍රපටි ලැබෙන්නේ. මගේ පළවෙනි අවුරුදු 2 කම්ප්ලීට් වෙනකොටම මට චිත්‍රපටියක දෙක. එතකොට මෙහෙම ඇත්තටම ප්‍රශ්නේ මේකයි. හේතුව මේකයි. මණික් සඳරසාගර මහත්මයා කිව්වා එයාගේ පළවෙනි චිත්‍රපටියට මම සම්බන්ධ වෙන්නේ කළු දියදාර. එතකොට මණික් මට කිව්වා මට ප්‍රශ්නයක් තියෙනවා හැමෝම අහනවා මේ අර හිටපු ජ්‍යෙෂ්ඨ නළු මහත්මයා බොනිෆස් ෆර්නෑන්ඩෝ එයාමද මේ චිත්‍රපටියේ ඉන්නේ කියලා. ඉතින් මේකට මොකක් හරි විසඳුමක් ඕන කෙනෙකුට රැලෙක්ස්ලා අපි හැන්දෑවට ඉතින් එකතු වෙනවා ලයනල් වෙන්ට් උඩ ආර්ට් සෙන්ටර් ක්ලබ් එකේ. ඉතින් ඉන්නකොට අයිසේ බොඩි මාස්ටර් මේක හරියන්නේ නැහැ මේ නම වෙනස් කරගන්න ඕනේ කියලා. එහෙමනේ රැලෙක්ස් කතා කරන්නේ. කියලා ඉතින් මම කොයිද ඕගොල්ලන්ට ඕන වෙනස් කරගන්න කියලා. මට ඇත්තටම උමනාවක් එහෙම තිබුණේ නැහැ. මේක නිකන් මේ අද මම මෙහෙම ලොකු තීරණයක් ගත්තා වගේ පේන්නේ මං කිව්වා ඕගොල්ලන්ට ඕන නම් තියෙන හේතුව මේකයි මම හිතුවේ නෑ මේක මගේ ජීවිතයේ ඉදිරි ගමන හැමදාම පවතින්නේ මේ හරහා කියලා. ඉතින් මේ ලයනල් වෙන්ට් එකේ ඉන්නවා චිත්‍රපටියක දෙක රඟපානවා. ඉතින් මම වෙනත් වෘත්තියක ඇත්තට එතකොටත් අපේ පවුලේ ව්‍යාපාර කටයුතු වල හිටියේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ඒක හරි අපි මෙහෙම කියලා නම යෝජනා කළෙත් ඒගොල්ලෝ. එක පොඩි වෙනසක් විතරක් වුණා. රැලෙක්ස් කිව්වේ රැලෙක්ස් ඔය කවුද අපේ චන්ද්‍රසේන දසනායක IPB එකේ සෝමපාල හේවා කපුගේ මහත්මයා ඔය තුන් දෙනා තමයි මේකේ කපුව තුන් දෙනා. ඉතින් රවීන්ද්‍ර රන්දිනි කියලා නම දාපුවම අපි ඒතර මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්මයා නිතරම එනවා අපිත් එක්ක ලයනල් වෙන්ට් එකේ ගැවසෙනවා. එතකොට එතුමා කිව්වා නෑ ඔකට යයන්නත් දාන්න එතකොට තමයි ඔක සම්පූර්ණ ගානද මොන හරියද මම දන්නේ. එයායි අර අන්තිම යයන්න දැම්මේ. ඉතින් එහෙම මේවා වුණා. ඒක ඉතින් ගියා. ඊට පස්සේ ඉතින් චිත්‍රපටිවල නාමාවලිය සඳහන් වෙන්නේ එහෙමනේ ලියවෙන ආටිකල් ඔක්කොගෙම. ඉතින් වෙන නමකින් බෞතිස්ම ලැබුවා අලුතෙන්ම. ඒ නම මුලින්ම දැක්ක චිත්‍රපටයේ අවස්ථාව මතකද? ඉස්සෙල්ලාම දකින්නේ තරංගා චිත්‍රපටයේ. එතකොට ඉතින් නම වැටෙනකොට ඇත්තටම මම හිතන්නේ ඉස්සෙල්ලාම වැටුනේ මගේ නමද කොහෙද ප්‍රධාන චරිතයේ තිබුණේ මොනවද? කවුද මේ කියලා බැලුවද? කවුද මේ කියලා හිතේ තරමට. සමහරව ඇත්තටම ඒ දෙක ගලප ගන්න හුඟක් අයට දැන් මාව කලින් දන්න අයට එහෙම පාසල් මිතුරුන් පවා ඇහුවා මේ උඹමද කියලා. ඉතින් ඒ වුණාට හැම දෙයක්ම එහෙමනේ ඉතින් තාම කෙටි කාලෙකින් හුරු වෙනවා. ඉතින් ඒක දැන් ඉතින් නීත්‍යානුකූලව පාස්පෝර්ට් වල හැම තැනම තියෙන දැන් ඒක. ඒ මොකද මේ ප්‍රශ්නෙටත් මට මුහුණ දෙන්න වුණානේ. මං කාලයක් මගේ පරණ නමින්ම තමයි ඔය ඔෆිෂියල් ලියකියවිලි තියාගෙන හිටියේ. ඉතින් දැන් පිටරට යනකොට පාස්පෝර්ට් එක දුන්නාමත් ඒක බලලා මේ කෙනෙක් නෙවෙයි. ආගමන විගමන එකෙන් ප්‍රශ්න අහනවා කවුද මේ කියලා. කවුද තම්සනේ මේනේ කියනවා. එහෙම තමයි ඒක උනේ. අපි දන්න රවීන්ද්‍ර රන්දිනිය ඒ දවස්වල කියන්නේ කොළු ගැටය කාලේ හොඳ ව්‍යාපාරිකෙක්. පිත්තල සම්බන්ධයෙන් ඒ ලෝහ සම්බන්ධයෙන් මේ හොඳ ව්‍යාපාර දැනුමක් තිබිච්ච ඒ ව්‍යාපාරේ ක්‍රියාකාරීව ඉඳපු හොඳ තරුණෙක් ඒ දවස්වල. මෙහෙමයි ඒක ඉතින් අපේ පියවරුමෙන් ලැබුණ දෙයක්. මගේ පියා ඒ ව්‍යාපාරේ ලංකාවේ ආරම්භ කරපු පුරෝගාමී මුල්ම එක්කෙනාගෙන් දෙන්නාගෙන් කෙනෙක්. ඉතින් අලුත්ම කර්මාන්තයක් මේ රටට ඇවිල්ලා ඒක රටේම අද ව්‍යාප්ත වෙලා බොහෝ දෙනා විශාල ලෙස නියත වෙන කර්මාන්තයක් ඒක ලෝහ ගෘහ භාණ්ඩ සම්පාදනය. ඉතින් මම පාසල් දිවියෙන් පස්සේ ඉතින් අර පියවරුමෙන් ඔටෝමැටිකලි ජොයින් වෙන්නේ තමන්ගේ ව්‍යාපාරයට. ඒ ඉන්න අතරේ තමයි මම සිනමාවට සම්බන්ධ වෙන්නේ. මොකද ඒක මේ ඇත්තට මේකට තියෙන පසුබිම් හුඟක් හේතු තියෙනවා. මම හරියට කියවන්න පුදුම බැහැකමක් තිබුණා. මම සාහිත්‍ය හරියට ඇදලා සංගීතයට ගොඩාක් ප්‍රියයි. ඉතින් ඔය කලාංශයට තියෙන නැඹුරුව උඩ මම හරියට නාට්‍ය බැලුවා. ඒ කාලේ ඇත්තටම ඔය 60 දශකය මම හිතන්නේ අපේ නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය කියලා. ඉස්තරම්ම නාට්‍ය කල්පු අපේ හිටිය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් පටන් ගත්තාම හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පති, සුගත පාල්ද සිල්වා මේ විශිෂ්ටයෝ. ඉතින් ඒගොල්ලන්ගෙන් ඇති වුණ මේ නාට්‍ය කලාවේ ප්‍රබෝධයත් එක්ක තාරුණ්‍ය අපි හරියට ආකර්ෂණය වුණා නාට්‍යයට. මේ ලුම්බිනි රංගහලේ තමයි සතිය අන්තයේ හැමදාම වගේ ගත වුණේ. ඔය උනන්දුවට තමයි මට නාට්‍ය පිළිබඳ වඩා ලොකු හැදෑරීමක් කරන්න ආසාවක් ඇති වුණා.
ඉතින් ඒ නිසා එතකොටම ලයනල් වෙන් කලාගාර ඒක රංග ශිල්ප ශාලිකාව පටන් ගත්තා. එතෙන්ට ජොයින් වුණේ. ඉතින් ඇත්තටම මම නොදැනුවත්ව මගේ ජීවිතයේ මේ වෙන අතකට හැරෙනවා මට තේරුණා. කොටින්ම ඉතින් එක්තරා යුගයක් ආවා. ඔය කියන්නේ දැන් 1971 2 වෙනකොට. එතකොට අපේ ව්‍යාපාරයේ මේ කොළඹ නගරේ ශාඛාව මමයි ආරම්භ කළා පවත්වාගෙන ගියේ. ඉතින් මට තේරුණා මේ දෙකම සමබර කරගන්න බෑ. මොකද සමහර දවස්වලට උදේ 4ට මම ගෙදර එන්නේ ඩබින් ඉවර වෙලා 7:00 වෙනකොට එන්න ඕන වැඩ කරන තැනට. ඉතින් ඒක නිසා මම තීරණයක් ගත්තා මම දෙකේ එකක් මට තෝරගන්න ඕනේ කියලා. කොහොම හරි ඉතින් මම සිනමාවට මට එතකොට අතහරින්න බැරි තරමට මම ඇතුල් වෙලා. නමුත් ඉතින් මම වඩා පහසු සහ සුඛදායක වාසි සහගතක අතහැරිය සිනමාව වෙනුවෙන්. මගේ ව්‍යාපාරේ මගේ මල්ලිට පවරලා කිසිම ආර්ථික ප්‍රතිලාභයකට නෙවෙයි මට කරගෙන යන්න බෑ මල්ලි මේ තියෙන වැඩත් එක්ක ඕගොල්ලෝ කරන්න කියලා. ඉතින් ඇත්තටම අදත් මගේ සහෝදරයින් තමයි මේ ව්‍යාපාරේ තාම සාර්ථකව කරගෙන යනවා. මම ඉතින් කලාකාරයෙක් කියලා බලන් ඉන්නවා මේ පැත්ත. සිනමාවෙන් පොඩ්ඩක් විතන් වෙලා වෙන ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් ඔය පිත්තල සම්බන්ධයෙන් ඇතිවෙච්ච කුහුල හින්දා. අපි ඔය පිත්තල කියලා කොළඹ නගරේ දැක්කේ කොල්ලුපිටිය පිත්තල හන්දියනේ. ඔය පිත්තල හන්දියේ පිත්තල බඩු ලස්සන පිත්තල බඩු ඒ දවස්වලන් තියෙන ඉතින් පස්සේ කාලෙක ඉතින් ඒ හන්දිය පිත්තල වුණාට පිත්තල තිබුණේ නැහැ නේද? පිත්තල අතුරුදහන් වුණා එතනින්. ඔය ඒ බඩු මේ සැපයුම සම්බන්ධයෙන් මොකක් හරි කිය ව්‍යාපාරික විදිහට යමක් කියන්න පුළුවන්ද රවි? දැන් මෙහෙමයිනේ දැන් ඕක කර්මාන්ත දෙකක්. ඒ විසිතුරු අරුණෝ සම්භාණ්ඩ නිෂ්පාදනය කියන එක පිත්තල වලින් සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. අපි ඒකට සම්බන්ධ නැහැ. ඒක ඔය මහනුවර ආශ්‍රිතව ඒ පැත්ති ගම්බල පාරම්පරික කර්මාන්තයක් වගේ තිබුණ එකක් නේ. අදටත් මම හිතන්නේ ඊටාම සාර්ථකව ඒ පළාත්වල තමයි ක්‍රියාත්මක වෙන්නේ. නාරම් පොත කියලා අර ගම් පොත එතකොට ඔය කඩු ගන්නව නැගපු ගමන් ඉවර වෙන කිරිවවුල කියලා හරියක් තියෙනවා. මාතලේ පැත්තේ දිගන දිහ ඒ වගේ. ඒක බොහොම පාරම්පරික බොහොම විශිෂ්ට කලාවක්. ඒක ඇත්තටම අපි කරන එකට වැඩිය හුඟක් නිර්මාණ හැකියාවක් අවශ්‍ය කලාවක්. දැන් අපේ තියෙන්නේ මේ ගෘහ භාණ්ඩනේ. ඒ කියන්නේ ඒවා මේ ගොඩනැගිලි සඳහා අවශ්‍ය භාණ්ඩනේ. ඒවා ඉතින් යාන්ත්‍රික විශේෂ හදන ලෝහමය ගතිය වැඩි නිර්මාණ කරේවා කපලා කොටලා හදන ඒවා මිසක් නිර්මාණ නෙවෙයි. ඒකයි මේ දෙකේ අතර වෙනස. ඒක අපිට සම්බන්ධයක් නැහැ. මට හැබැයි මෙහෙම දෙයක්ත් හිතුණා රවියි. ඔබගේ පවුලේ තියෙන ආර්ථික හයිය සහ සිනමාවේ ගමනක් යද්දී ඔබට තියෙනවනේ අභිලාෂ යම් ගමනක් යද්දී මම මේ තැනට රීච් විය යුතුයි කියන ඒ තරුණාවදීම එන්න ඇතින සිතුවිල්ල. නමුත් අපිට සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. ඒ පවුලේ තියෙන ඒ ධනය පාවිච්චි කරලා ඔබට අවශ්‍ය අභිලාෂයන් ඉෂ්ට කරගන්න සිනමාව ඇතුලේ උත්සාහ කරනවා කියලා. මොකක්ද කිසි තැනක නැහැ. කිසි තැනක නැහැ. ඒක හරි ආඩම්බරෙන් කියන්නේ. මට හිතෙනවා සමහර අය අහනවා දැන් ඔබට ආර්ථික ශක්තිය තිබුණා නම් ඇයි චිත්‍රපටි නිෂ්පාදනය කළේ නැත්තේ? ඇයි අධ්‍යක්ෂණය කළේ නැත්තේ? ඒ වගේ ප්‍රශ්න. ඔබ ඒ කිව්වට මෙහෙම ඉලක්කයක් ඇතුව තියෙන්න ඇතිනේ තරුණ කාලය කියලා. එහෙම එකක් මගේ හිතේ ගෑවිලාවක් තිබුණේ නැහැ. ඇත්තටම මම දන්නේ ඇයි කියලා මාව පූර්ණ වශයෙන් රංගනයටම යොමු වුණේ ඒක ගැන පමණයි. මගේ පූර්ණ අවධානය එහෙම් පිටින්ම තිබුණේ. වෙන එකක් ගැන හිතුවේවත් නැහැ. අනිත් එක දැන් මටම චිත්‍රපටි හදාගෙන මට ක්ෂේත්‍රය තුල ඉදිරියට යන්න මගේ නිෂ්පාදනය කරගෙන එහෙම හැඟීමක්වත් ආවේ නැහැ. මොකද මට ඒක අවශ්‍ය වුණේ නැහැ. මට රඟපාන්න මුල් යුගයේ ඉඳලම දැන් මගේ පළවෙනි චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්න කලින් චිත්‍රපට 7ක මම ප්‍රධාන චරිත රඟපානවා. එතකොට මට මං වෙනුවෙන් නිෂ්පාදනය කරගන්න අවශ්‍යතාවයක් වුණෙත් නැහැ. මගේ වෘත්තිය මගේ රංගන කලාව මාව ගෙනියනවා. ඉතින් මට වෙන ආධාරකයක් ඕනේ වුණේ නැහැ. දෙවෙනි එක තමයි මම ඊටාම හැම අධ්‍යක්ෂකවරයෙකුටම ගෞරවයෙන් සඳහන් කරනවා මම කිසිම දවසක කිසිම අධ්‍යක්ෂකවරයෙක් ළඟට ගිහිල්ලා මට චිත්‍රපටයකට මාව සලකා බලන්න කියලා ඉංගියක්වත් දීලා නැහැ. මං රඟපාපු හැම චිත්‍රපටයක්ම ඒ අධ්‍යක්ෂකවරු මට අඬ ගහලා මේකේ මේ චරිතය කරන්න කියලා කියපුවා මිසක් මම කවදාවත් මම අභියෝග කරන ඕනේ අධ්‍යක්ෂකවරයෙක්ට අදත් ඉන්නවද කීප දෙනෙක්ම අපිත් එක්ක එකට වැඩ කරපු අය ජීවිතුන් අතර නෑ රවි ඇවිල්ලා මට කිව්වා ඔයාගේ ඊළඟ ෆිල්ම් එකට මාව ගන්න කියලා වගේ සාධාරණක්වත් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. ඒක ආඩම්බරයෙන් නෙවෙයි කියන්නේ මම හිතනවා ඒක කලාකරුවෙකු තුළ තිබිය යුතු දෙයක්. දැන් Tamanගේ හැකියාව නිසි තක්සේරුවකට ලැබිලා ඒක තුලින් ඔහුට අවකාශය හැදෙනවා මිසක්
අපි කෘතිම වේ අවස්ථාවන් නිර්මාණය කරගන්න ඕන. දැන් සමහර ඒවා තියෙනවනේ මේ මම දන්නේ ඒක කොහොමද කරන්න කියලා. දැන් මොන හරි බලපෑම් කළා හරි වක්‍රව හරි මොන ආකාරයෙන් හරි සම්මානයක් ගන්නවා. ඕක අරගෙන ගෙදරින් ගිහිල්ලා තියා ගන්නවා. ඒක පේන වෙලාවට මොකද්ද මතක් වෙන්නේ මම මේක ගත්තේ මේ විදිහටයි කියලා නේද? ඒක මම දන්නේ ඒක මට නම් හරි අමාරුයි. ඉතින් ඒ නිසා මගේ ගමන තුල ඒකයි දැන් ඔය අහුව ප්‍රශ්නේ ඔය ආර්ථික වශයෙන් තිබුණ හැකියාව මහසු ශක්තියකුත් නෙමෙයි අපි මධ්‍යම පාන්තිකයෝ. එහෙම ලොකු ශක්තියක් තිබුණේ නැහැ. නමුත් ඒක පවා මම කිසිම විදිහකින් යොදාගත්තේ නැහැ. මේ මගේ කලාවට අත්පැලක් වෙන්න රුකුලක් තල්ලුවක් දෙන්න මම යොදාගෙනම නැහැ. මට මෙහෙම පුළුවන් මට ඕනේ නැහැ. අර මේ ඒ જાතිය කිසි දෙයක් මගේ ගාව තිබිලා නැහැ. මාත් එක්ක හිටපු අය අවුරුදු 50ක් තිස්සේ හිටපු අය බහුතරයක් තාමත් ඉන්නවා අපිත් එක්ක එකට කටයුතු කරගෙන. ඒගොල්ලෝ දන්නවා මම මට මෙතන ඇවිල්ලා මේ රටේ ජනතාව ඉස්සරහ පිට ඇවිල්ලා ඔය බොරුව වදාරන්න බෑ. ඒක ඇත්ත නෙවෙයි නේද? ඒ ආකාරයට තමයි කටයුතු කළේ. ඒක නිසා අර පසුබිම මගේ කලා කටයුතු වලට බලපෑවේ නැහැ. ඇත්තට මේ බෑග ඈත් වෙලානේ මම ආවේ. ලොකු අභිනිෂ්ක්‍රමණයක් කළේ. ඒ කියන්නේ කොහොමද අතරලා දාලා ඉතින් ජීවිතේ පහසුුන් නැහැ ඒ නිසා. ඇත්තටම කලාවට යොමු වීම නිසා ඒ මුල් යුගයේ ජීවිතය බොහොම දුෂ්කර කාලවල තිබුණා. ඒ කියන්නේ ඉතින් චිත්‍රපටයේ පවනනේ එකම යැපීම් මාර්ගය. ඉතින් එතකොට ඒවා අඩු වැඩි වෙන කාලවල තියෙනවා. එතකොට ඒක පෞල් බර දරා ගන්න වුණා. ඉතින් ඒ සේරමත් එක්ක. ඉතින් ඒ වුණාට ඒ අවස්ථාවලවත් මම වෙනම පිළිසරණක් හොයලා නැහැ මගේ පසුබිමෙන්. සිනමාවේ හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක් තමයි රවි අයියා කියලා කියන්නේ. අපිට පෙම්වතා කිව්වම මතක් වෙන චරිත කීපයක් තියෙනවා හෙළවුඩි. කාමිනී ෆොන්සේකා හොඳ පෙම්වතෙක්. විජේ කුමාරතුංග හොඳ පෙම්වතෙක්. තිස්ස විජේසුරේන්ද්‍ර හොඳ පෙම්වතෙක්. රෝනි රණසිංහ. නමුත් රවීන්ද්‍රන්දිනිය කියන නම ඇහෙද්දී හොඳ පෙම්වතෙකුට වැඩිය හොඳ ඕල් රවුන්ඩ් කප් ගහපු නළුවෙක්. කොහොමද එහෙම ගමනක් යන්න හිත හදාගත්තේ? මෙහෙමයි ඇත්තටම මම රංගනය කියන එක ගැන මට ලොකු ආසනාවක් හම්බුණා. රංගනය කියන එක යම්කිසි විධිමත් විදියකට හදාරන්න සිනමාවට පිවිසෙන්න ඉස්සෙල්ලා. ඒක ගෞරවයෙන් කතා කරන්න ඕන. දැන් මගේ වාසනාවට ලයනල් වෙන්ට් කලාගාරයේ රංග ශිල්ප ශාලිකාව බිහි වුණේ හරියටම අපේ සොය කලා ලෝකයේ දිහා අවදි වෙන කාලේ. එතකොට ඒක තුලට ඇතුල් වීම තුල ධම්මජාගොඩ මහත්මයා එතකොට මම හිතන්නේ කොළඹ ක්‍රමයේ යටතේ මේ ශිෂ්‍යත්වයක් ලැබලා ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ඔය ලී ස්ට්‍රාස්බර්ග් වගේ රංගනයේ උපරිමයෙන් උගන්වන පාසල් වල හැදෑරීමක් කරලා රංගන උගන්වීම ගැන රංගනයේ අධ්‍යාපනය ඒ ඇවිල්ලා තමයි එතුමා මේ රංග ශිල්ප ශාලිකාව පටන් ගත්තේ. එතකොට රංගන ක්‍රමවේදය කියන එක ටිකක් ගැඹුරින් මේක අපි හිතලා තේරුම් අරගෙන මේක ලොකු මේ පරිමාවක් තියෙන ලොකු ශාස්ත්‍රයක් කියන එක වගේ එක. ඒක ලබා ගන්න හම්බුණ ගුරුවරු ටික ඒක තුලින්. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මම අර කලින් කිව්ව නම් ටික ගුරුසේන ගලප්පති හෙන්රි ජයසේන මේ කවුද අපේ සුගතපාල සිල්වා අයිරංගනී සේරසිංහ මහත්මිය එතුමිය අපේ ගුරුවරියා. ඉතින් ඒ අය යටතේ පුහුණුව හරි හොඳට ලබන්න රංගනය කියන එක මේ කැමරාව ඉස්සරහ පිට ගිහලා තමන්ගේ දෙබස් නිවැරදිව කියලා ඒ මූණට ඒ ආරූපයෙන් ගැනීම පමණක් නෙවෙයි ඒ හුඟක් ලොකු ගැඹුරක් තියෙන එකක් කියලා. ඉතින් ඒ නිසා මට හිතුනේ හැමදාම රංගනය කියන එක මේ තමන්ට ලැබෙන චරිතය තුලින් පෞද්ගලික ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම නෙමෙයි. ඒ කියන්නේ මම හීරෝ. මම ඉතින් කාලා දිනන එක තමයි හැම වෙලාවෙම. එතන මම පෙම්වතා සදාතනික සත්‍ය ප්‍රේමී බෘංග රාජයා. එහෙම වෙන්න හිතුන්නේ නැහැ. මට චිත්‍රපටයක තිරකතාවක් අත්‍තරම ඒ කාලේ ඉතින් අපේ හොඳ කාලයක් ඇත්තටම අපේ වාසනාවක් චිත්‍රපටයකට කතා කළාම තිර පිටපත ගෙනල්ලා දීලා කියවන්න කියලා ඒක තේරුම් අරගෙන කැමැත්ත අකමැත්ත විමසලා එහෙම අවතීර්ණ වෙන්න පුළුවන්කමක් තිබුණානේ. ඉතින් එතකොට මම හැම වෙලාවෙම බැලුවේ තිරකතාවක් ලැබුණාම මේක මේ මට පෞද්ගලිකව නෙමෙයි මේකේ හොඳ රංගනයක් කරන්න අවශ්‍යතාව මේකේ තියෙනවා දමුද්‍රව්‍ය. ඒ දේ පමණයි බැලුවේ. එහෙම තිබුණා නම් මට ඒක කළුසු සුද්ධ කියන එක ගැන ගැටලුවක් තිබුණේ නැහැ. බයක් තිබුණෙත් නැහැ. මොකද මට හැමදාම හිතුණා හොඳ සාර්ථක රංගනයක් කවර චරිතයක් වුණත් ඉදිරිපත් කළොත් ප්‍රේක්ෂකයා ඒක පිළිගනී කියලා. ඉතින් ඒක තුළ මම භයානක අත්දැකීම් සහ අත්දැකීම් කරලා තියෙනවා. භයානක අත්දැකීමට අපි එන්න ඕනේ.
භයානක අත්අඩංගුවීම් කරලා තියෙනවා. නමුත් ඒක තුළ දැන් ආපහු හැරිලා බලලා ලැබූ ප්‍රතිඵලය දිහා බැලුවහම මට හිතෙනවා ඒ තීරණය හරි කියලා. ඒ කියන්නේ රංගන ශිල්පියෙකුගේ වගකීම විය යුත්තේ Tamanට ලැබෙන චරිතයට උපරිම සාධාරණය කළ ඒ විශ්වසනීය විදිහට ඉදිරිපත් කිරීම ඇරෙන්න මේ එයින් පරිබාහිර ඒක තමයි ප්‍රධාන පරමාර්ථය. ඊට අමතරව ඒකේ මේ අතුරුඵල වශයෙන් බොහෝ දේවල් ලැබෙන්න පුළුවන්. අර තමයි ප්‍රධාන කියලා මට හිතුණ මුලින් ඉඳලා මේක තමයි මේ වෙනස් වීම සහ විවිධත්වයට යන්න මට තිබුණ පෙළඹවීම. අපේ හෙළවුඩේ හොඳම දුෂ්ටයා කවුද කියලා ඇහුවොත් නම් ගොඩක් කියවේවි. හොඳම දුෂ්ට චරිතය හෝ චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් 1-9 කියවෙන්නේ. දඩේම දෙන්නම එකට කිව්වා. අන්න හරි. දැන් මම කතා කරපු දේ අපිට මෙතනින් මේ චිත්‍රපටය දැන් බොහොම ස්තුතියි මේක මතු කරලා ගත්තට. මේ චිත්‍රපටය තුළ ඒක මම කිව්ව දේ විග්‍රහ කරන්න පුළුවන්. දැන් චරිතයේ වශයෙන් බැලුවොත් මම ඔබ කිව්වා හරි. චරිතය සහ චිත්‍රපටයේ වශයෙන් බැලුවොත් ලංකාවේ මම අභියෝග කරනවා වෙන එහෙම නෙවෙයි මේයි ඊට වඩා කියලා කෙනෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන් නම් දුෂ්ටත්වය උපරිම වශයෙන් වැඩිම වශයෙන් දුෂ්ටතම චරිතය තමයි දඩේමේ ජයලාල් ආනන්දගේ චරිතය. ඉතින් ඒකේ බැලුවාම දැන් ඇයි මේක තෝරාගත්තේ? මම ඒ වෙනකොට චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය නළුවෙක් නේ. එතකොට දැන් චරිතයේ ස්වභාවය අපේ චරිතයට මේ විදිහට අහිතකර විදිහට බලපායි කියලා හිතුණා නම් ඒ හිතුවිල්ල මට තිබුණා නම් මේක තෝරාගන්න පුළුවන් චරිතයක් නෙවෙයි. නමුත් වසන්ත මේ චරිතය තියෙන ස්ක්‍රිප්ට් එක මට කියලා වසන්තයි මයි දීර්ඝ සංවාදයක යෙදුණා. සති 2-3ක් අපි කතා කළා වරින් වර විවිධ පැති මේකේ. ඉතින් මට ඉස්සෙල්ලම හිතුණා මේ ස්ක්‍රිප්ට් එක කියවුවාම මේක කරන්නේ කොහොමද කියලා. මගේ ඔළුව අවුල් වුණා මේක කරන්න පාරේ බැලලා යන්න පුළුවන්ද මේ චරිතය කරලා කියලා. කියන්නේ ස්ක්‍රිප්ට් එකක් ලැබිලා ඔළුව අවුල් වෙච්ච පළවෙනි වතාව වෙන්නේ නේද? සාමාන්‍ය කැමැත්ත නැති වෙන්නේ. මේක ඉතින් ඊට පස්සේ තමයි වසන්තත් එක්ක අපි මේ කතා බහට ගියේ. ඉතින් වසන්තයේ හැම පැතිකඩක්ම පෙන්නලා අන්තිමේ මට කිව්වා රවි මේකයි. උඹට මේක මහා ලොකු ජනප්‍රියත්වයක් ගේන චරිතයක් නෙවෙයි. නමුත් මට මේ චරිතයට අපේ සාමාන්‍ය සම්මත දුෂ්ට චරිත නිරූපණය කරන කෙනෙක් යොදාගත්තොත් මගේ චිත්‍රපටය පළවෙනි රාමුවෙන්ම බිඳ වැටෙනවා. මේකේ අවසානයේ මේකයි කියලා ප්‍රේක්ෂකයාට හිතා ගන්න පුළුවන්. මෙතන හොඳක් වෙන්න බෑ කියලා. ඉතින් ඒ කුතුහලය රඳවාගෙන තමයි මට මේ සිනමා පටේ ඉදිරියට ගෙන යන්න පුළුවන්. සිනමාව වෙනුවෙන් මේක රාපාපන් කියලා කිව්වා. ඉතින් මම බැලුවා හරි හොඳ අභියෝගයක් චිත්‍රපටිය බැලුවම රංගනයේ සඳහා නම් උපරිමයේ තියෙනවා. නමුත් මේ දුෂ්ටකම දැන් මේක ඇයි මෙහෙම දුෂ්ට විදියට සලකන්නේ කියලා කල්පනා කරොත් අපි සංක්ෂිප්තව ගත්තොත් චරිතය මේකේ පාසල් යන වියේ ළමයෙක්ව ගුරුවරයෙක් වශයෙන් ප්‍රේම සම්බන්ධතාවයක පටලවා ගන්නවා. එතන ඉඳලා තාම ටික කලක් යනකොට ඒ දරුවා ගැබිනියක් බවට පත් කරනවා. ඒ පවුලේ පසුබිම දුප්පත් පාම්බක්කරේ කෙනෙක් ඒ මුළු ජීවිතේම ගමේ ඉන්න බැරි වෙන්න විනාශ කරනවා. එතනින් මග හැරලා යනවා. දෙවෙනි වරේ තරුණිය නැවත මුණ ගැසිලා දෙවෙනි වර ආශ්‍රය කරන්න අරන් නැවතත් අර තත්වයටම පත් කරනවා. බොරු විකාර බොරු රැවටිලි කළා ගෙදරින් එක්කන් ඇවිල්ලා අම්මා කියලා වෙන මේ ගැහණු කෙනෙක්ව ගිහිල්ලා හඳුන්ලා දීලා අයිරංගනි සේරසිංහ මහත්මිය තුමිදාර සිගරට් එක බීපු හැටි විතරක් මං හිතන්නේ ඔක්කොටම මතකයි අදත්. ඒ තරම් විවිධත්වයෙන් යුතුව රංගපාන්න පුළුවන් විශිෂ්ටතම රංගන වේදියක් අපිට හිටියේ ඒ දිනිය. ඉතින් එහෙම කළා මොකද්ද ගණිකා නිවාසයකට ඇතුල් කරලා ඒ චරිතය ඝාතනය වෙන්න දෙන්න පුළුවන් දසවද දීලා ඔක්කොම කළා මානසිකව කඩාවට්ටලා අවසානයේදී අරගෙන ගිහිල්ලා තමන්ගේ රතේට යට කරලා මරලා දානවා. මරලා දාලා ඒ රතේ ඇගේ සිරුර උඩින් එහාට මෙහාට ධාවනය කරනවා. මේක හිතන්න හුඟක් වෙලාවට ප්‍රේක්ෂකයට අවධානයට යොමු වෙන්නේ නැති. ඒ ධාවනය කරන සිරුර ඇතුලේ තියෙන තමන්ට දාව බිහිවෙන්න ඉන්න දරුවගේ කලලේ තියෙන ඒ දරුවා දරු ගැබේ ඉන්නේ. ඒ කුසට උඩින් කාර් එක දක්වන්නේ. ඉතින් ඊට වඩා දුෂ්ටකමක් තියෙන්න බෑනේ. ඉතින් මේ සියල්ලම අර ස්ක්‍රිප්ට් එකේ තිබුණා. තිබුණත් මට හිතුණා මේක හරි ප්‍රබල රංගනයක් කරන්න මට හැඟෙන විදිහට මේකෙන් චරිතයක් මතු කරන්න පුළුවන්කම තිබුණා කියලා මම ඒක බාරගත්තා. ඉතින් මට තිබුණ ප්‍රශ්නය කියන්නේ දැන් සමහර නිෂ්පාදකවරු මාව යොයිනටත් චිත්‍රපටි වලට යොදාගෙන තිබුණ අය මට සෑහෙන දොස් පැවරුවා. දැන් ඔයා මේ වගේ චරිතයක් කළාම ඔයාවට වේදම් කළා මේ තරම් හදලා තියෙන ඔයාගේ චිත්‍රපටි බලන්න අපේ චිත්‍රපටි බලන්න කවුද එන්නේ?
වට පාරයනට ගල් ගහයි කියලා හිතුවා ඉන්නවා. ඉතින් ඒ වුණාට ඉතින් මම මේක කරා. නමුත් ප්‍රතිඵලය සම්පූර්ණයෙන් මේකේ අනිත් පැත්ත. ඒක මම මේ වෙලාව අපේ රටේ ප්‍රේක්ෂකයාටත් ගරු කරලා ඒක සඳහන් කරන්න ඕනේ. ඇත්තට අපිට හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඒ කාලේ තිබුණා. 82 වසරේ ජනප්‍රියම චිත්‍රපටය. ජනප්‍රියම චිත්‍රපටය ඒ වගේම ඒ අවුරුද්දේ හොඳම ඊළඟ සම්මාන වල ජනාධිපති සරසවි සම්මාන හැම එකම හොඳම චිත්‍රපටයට තඩේම. ඉතින් මම ප්‍රේක්ෂකාගාරයට මේ ගෞරව කරනවා කිව්වේ අපිට ඒ කාලේ ඒ වගේ නිර්මාණ කරන්න පුළුවන් ඒක පිළිගන්න හරිම බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් හිටියා. දැන් මේ චරිතේ මේ තරම් දුෂ්ට චරිතයක් වුණාට ඔවුන් මාව දුෂ්ටයෙක් විදිහට ගත්තේ නැහැ. මාව පිළිගත්තේ අර මගේ පැරණි පසුබිමේමයි. නමුත් මේ වගේ රංගනයක් කරපු කෙනෙක් විදිහට. ඒ රංගනය සාර්ථක නිසා ඔවුන් මට වඩා ඇලුම් කරන්න හරි පිළිගන්න හරි වෙන්න ඇති. ඉතින් ඒකයි මම මගේ අර ප්‍රතිපත්තිය තිබුණේ. ඒක දැන් ওই විදිහට බැලුවහම මගේ භූමිකාව තුළ දැන් පොඩ්ඩක් ඉතින් කයිවරු ගහන්න කාලේ ඇවිල්ලා දැන් මොකද මේ දැන් ඉතින් මේ ඇත්තටම විශ්‍රාමයෙන් මගේ ඔන්න මෙන්න විශ්‍රාම ඇත්තටම නිල වශයෙන් බැලුවොත් විශ්‍රාමයෙන් ඉන්නේ මං. ඒ වුණාට රවියේ ෂට්ඩවුන් වෙලා නැහැ තාම. ඒක ඉතින් කියන්න බෑ මට ඒ ගැන අර සමහර විට මේ අර පසුගිය කාලේ තිබුණ මේ මානසික වෙනස් වීම තුළ ඔය මදෑ කියලා හිතලා තියෙනවා. මේ ඒ වුණාට ඒ කාල සීමාවල තුළ ආපහු කතා කරනත් මට ඇත්තටම ඔය මගේ ඔය හැඟීම නිසා මට හරිම විවිධත්වයකින් යුතු චරිත රඟපාන්න හම්බ වුණා. හැබැයි රවියේ මට මෙහෙම යෝජනාවක් තියෙනවා. ස්වර්ණමල්ලවර්ච්ච මෙතිණිය ඔතන හිටියේ නැත්තම් රවි අයියාගේ මේ චරිතයට ඇතුළත් වීමේදී යම් කිසි වෙනස්කමක් තියෙන තිබුණා කියලා හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඔව්. දැන් රංගනය කියන එක මේ තනි අතකින් අපුඩි ගහන එකක් නෙවෙයි. අත් දෙකම එක හා සමානව ප්‍රබලව වුණේ. එතෙන්දී තමයි දෙන්නගෙම සාර්ථකත්වයේ තියෙන්නේ. දැන් මේ දඩයම චිත්‍රපටය ගත්තොත් ස්වර්ණා දඩයමේ ස්වර්ණමල්ලවර්ච්ච නෙමෙයි. ඒ චරිතය පමණයි. මම මේක ප්‍රසිද්ධියේ කියලා තියෙන ස්වර්ණගේ චරිතය මම ගැන කතා නොකර හරියට මේ සිම්ෆනි ඕකෙස්ට්‍රා එක මුල ඉඳන් අගට එක ස්වරයක් වරද්දන්නේ නැතුව වාදනය කරපු සිම්ෆනියක් වගේ කියලා. ස්වර්ණගේ චරිතය හරි විග්‍රහ කරලා බැලුවොත් එක තැනක සියුම් මේ හැඟීම් දනවන ඇස්පිල්ලම් ගැහිල්ලකවත් මෙන්න මෙතන හරි නෑ කියන්න තැනක් නැති තරමට පර්ෆෙක්ට්ලි කළා. ඉතින් ඕක අපි දැන් අනිත් එක අපි ඒ කාලේ චිත්‍රපටයක් කරද්දී අපි චරිත එකට ගැටිලා මාසයක් දෙකක් තුනක් ගත කරනවා. එක දිගට ඒ චිත්‍රපටය කරනවා අපි ලොකේෂන්ස් ගිහිල්ලා එකට ඉන්නවා. මේ කාලය ඇතුළත අපිට ඇත්තටම අර චරිතෙන් අත්මිදෙන්නත් සමහර වෙලාවට අමාරුයි. මම හිතනවා මට මේ පහු කාලේ වෙනකොට චිත්‍රපටය අවසන් වෙනකොට අපි දෙන්න රුස්සන් නැති ගතියක් වගේ ආවා. මොකද චිත්‍රපටයේ දර්ශන තලයට ගිය වෙලාව ඉඳලා කරන්නේ බලල්ලු වගේ පහුරු ගා ගන්න එක. බැන ගන්නවා අවලාද කියනවා දෙන්නට දෙන්න. අර දෙබස මසකද? දඩාවතේ යන බල්ලන්ට දඩාවතේ යන්න ඉඩ දෙන්න බෑ. එක්කෝ උන් වෙඩි තියලා මරලා දාන්න ඕන නැත්නම් උන් බැඳලා දාන්න ඕන. ඒ හින්දා මම තමසෙ බඳිනවා. බඳින්න තීරණය කරන්නේ දඩාවතේ යන බල්ලන්ව මරලා දාන්න ඕනින්ද. ඉතින් එන්නේ ඒ වගේ මහා කර්කශ දෙබස්රි තියෙන්නේ. ඉතින් ඒ අතරේ යනකොට ඇත්තටම නිකන් අපි දෙන හදවතින්ම යාළුවෝ. අපි හැමදාම මගේ වටිනාම චිත්‍රපට ගණනාවක් ඊට පස්සේ ස්වර්ණත් එක්ක කළා. ඇත්තටම මේ රංගවේදිනිය අපේ සිනමාවට සම්පතක්. ඒකේ එක චරිතයකවත් මේ හරියාකාරව ඒ චරිතය කළේ නැහැ කියන එක අවස්ථාවක්වත් නැහැ. මුල් යුගයේ ඉඳලා හන්තානේ කතාවේ කාලේ ඉඳලම නැහැනේ. එහෙම නැත්නම් මේ සත් සමුද්‍රයේ ඉඳලා. ඉතින් ඒක හරි ප්‍රබලයි, හරි අවශ්‍යයි. චරිත දෙකක් එකට ගැටෙන එක ගිනි පුපුරු ඉසියෙන්න නම් කඩු දෙක හොඳ පන්නරේ තියෙන මුවාත තියෙන කඩු දෙකක් වෙන්න ඕනේ. අර අවසාන දර්ශනේ දඩේමේ වාහනේ පදවපු ස්පීඩ් එක මතකද? ඒක වැල්ලක් මේ අත දිය සිදුණු කලපුවක්නේ. ඒක අතිශයින් ධාවනයක ඒත් ඒ වේගයේ යන්න පුළුවන් උපරිම වේගය. සමහර විට පැයට සැතක්ම 60ක 65ක වගේ වේගයකින් මේ වැල්ලේ කාර් එක ධාවනය කළේ. සාමාන්‍යයෙන් තාර පාරකත් පැයට සතුම් 60ක් කියන්නේ අද කිලෝමීටර් 100කට කිට්ටුයි. 90ක් විතර. ඉතින් ඒ වේගයෙන් තමයි කාර් එක පැදුවේ. ඒ මොහොතේ වෙන සිදුවීම මම වෙනම ස්වර්ණමල්ලවර්ච්ච මෙතිණියකින් අහන්නම් කොහොමද වින් ස්ක්‍රීන් එකට ගැහුවේ කියලා. ගැහුවට පස්සේ වෙච්ච ටික රවියා ඉන්න රවියාගෙන් අහගමු. මොකද උනේ? නෑ මෙහෙමයි.
දැන් වාහනයක යද්දී වේගයෙන් යද්දී ඒ වාහනේ ඉදිරිපස වීදුරුව පුපුරා යන එක හරියට හෙනයක් පතිත වුණා වගේ කාර්යයකට. ඒ අත්දැකීම අපිට තිබිලා නැහැනේ. කාර්යය යනකොට මෙහෙම අයියෙන් එන වීදුරු ඇත්තටම මහා ශබ්දයක් නගාගෙන ඒක බිඳිලා ගියේ. ඉතින් රියදුරාවසෙන් එක්තරා අන්දමන්ද වීමක් වෙනවා. නමුත් මේකේ හරි පසුබිමේ හරි ලස්සන දේවල් තියෙනවා. එකක් තමයි අපි මේ වැඩිපුර වින් ස්ක්‍රීන් එකක් අරන් ගියා. ඇයි අපි යාල කිට්ටුවනේ ෂූට් කරේ අලුතෙන් එකක් ගේන්න යන්නේ. ඊට පස්සේ වසන්ත ඇඳලා දුන්න විදිහක් තියෙනවා නිකන් මෙන්න මේ විදිහට මේක කැඩුනොත් හොඳයි කියලා. ඒ ආකාරයටම අර පොළු පාට මේ වීදුරුව කැඩුනා. උගාක් වීදුරු කෑලි සූකිරි වටේ ඉතුරු වෙන්නේ. දෙන එක හොඳටම දීලා තියෙනවා නේ. දීලා තිබුණා ඒ අත් දෙක ගවට බදලා දුන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ වසන්ත මෙහෙම එකක් කිව්වා. දැන් අපි ඒ ජවනිකාවට ක්‍රමෙන් දර්ශනයෙන් එද්දී එක තැනක තියෙන ස්වර්ණ මගේ මූණ හොරනවා. එහෙනම් ඇඟිලි විදහාලා දෙන්න අතර මේ ආගියුමන්ට් එක. මම කණ්ණාඩිය ගල්වලා මෙහෙම බලනකොට මගේ මූණ මෙහෙම හීරිලා. ඊටසේ කණ්ණාඩිය නැවත දාගන්න නැහැ. එතන ඉඳලා කන්ටිනියු වෙන්නේ මූණේ ආපහු නැවත පලින්ද ගන්න නැතුව. මේ පුපුරන ජවනිකාවට එන්නේ ඉස්සෙල්ලා වසන්ත කිව්වා මට නම් මේ රිස්ක් එක ගන්න බෑ රවි කියලා. මම මොකද මේ වීදුරු කෑලි උඹේ ඇහැට ආවොත් මොකද වෙන්නේ? ඒකින්ද අපි අර මූණ හොරපු තැන ඉඳලා ආපහු ගිහිල්ලා කණ්ණාඩිය නැවත දාලා එතන ඉඳලා ඉදිරියට එමු කියලා. ආයි අර ඒ ෂොට්ස් ටික නැවත අරගෙන මං වසන්ත මට නම් කීරවත් කරන්න බෑ. ඒ විදිහට ආයි එක එන්නෙත් නෑ. අනිත් එක දැන් මේ උදේ වරුවම ගත කරලා මේ ටික මෙතෙන්ට ආවෙත් ආයෙත් ඒක නන මට යන්න. මේ වසන්ත කැමති උනේම නෑ. මං කිව්වා මම රිස්ක් එක ගන්නම් කියලා. ඇත්තටම ලොකු භයානකමක් ඒක. කොහොම හරි බලන්න වීදුරුවට ගැහුවා අර මහාන්නින් පුපුරලා ගියා. ඒකේ අර ඇතුලේ අපි තව කැමරාවක් තියලා තිබුණා කාර් එක ASSII. ඒ කැමරාවෙන් පේනවා මං මෙහෙම නිකන් මේ අන්දමන්ද වෙලා ඒ කාර් එක ඇතුලේ තිබුණ කැමරාවේ ලෙන්ස් එක ලෙස්ටර් ජේම්ස් මහත්මයාගේ තිබුණා. ඒ කාලේ තිබුණ වයිඩ්ම ලෙන්ස් එක 18 මේ මිලිමීටර් 18 ලෙන්ස් එකක්. ඒ ලෙන්ස් එකට වීදුරු වැදිලා ඉස්සරහා ලෙන්ස් එකේ ඔක්කොම ඩැමේජ් වුණා. මේ ලෙන්ස් එකක් දිහා බලන්න කොයිතරම් තද වීදුරුවක්ද තියෙන්නේ කියලා. ඒකට වීදුරු කෑලි වැදිලා ඒක ඩෙන්ට් වෙන්න තරම් වේගෙන් වීදුරු කෑලි වැදිලා තිබුණා. මගේ අත් දෙක දිගේම අර මේ වින් ස්ක්‍රීන් එකෙන් තුවාලයක් වගේ මෙතෙන්ට වැටුනෙත් කැපුණ ලොකු තුවාල නෙමෙයි හීනියට හිල් වෙලා අර පොඩි වීදුරු කෑලිනේ. නමුත් විශ්වාස කරන්න මගේ මූණේ එක සීනි කැටයක් විතර වීදුරු කෑල්ලක් තිබුණේ නැහැ. වීදුරු කෑල්ලක්වත් තිබුණේ නැහැ ගෑවිලා. ඉතින් ඒ දර්ශනය කරද්දී හරියට ඒ වගේ අපිට වාසිදායක දේවල් මේක හරියටම ඇත්තටම වගේ වෙන්න ස්වර්ණගේ කාර් එක මෙහෙම වේගෙන් ළඟට එද්දී අපි කීපයක් ෂොට්ස් ගත්තා. එයා ආපු වේගෙම පහු කරන් යන්න. මොකද ස්ලෝ කළොත් මේක ආපු වේගෙන් වැදුනා වගේ පේන්නේ නැති. කාර් එක මෙහෙම යද්දී මේ පොල්ල තියාගෙන මෙහෙම හිටියනේ 60ට විතර තමන්ව පහු කරන් යද්දී මෙහෙම එන කාර් එකක්. ඉතින් හැම දිනම ඩොනල්ඩ් කරුණාරත්න ඊබට් විජේසිංහ වසන්ත අපිට ටීම් එකක් වෙලා මේක කරේ. ඉතින් ඇත්තට එහෙම කරාම තමයි මම හිතන්නේ සිනමාවේ ඕනෑම ජවනිකාවක සාර්ථකත්වයේ උපරිමයෙන් ගන්න පුළුවන් ඒ ටීම් වර්ක් එක. සිනමාව කියන්නේ මේ මගේවත් කාගේවත් පෞද්ගලික කයිවාරුවක් නෙමෙයි. අපි හැම දිනාගෙම සාහිමික ප්‍රතිඵලයේ ව්‍යායාමයක ප්‍රතිඵලය. ඒක නැතුව සාර්ථකත්වය එන්නේ නැහැ. වෙල් ප්ලෑන්ඩ් ඇක්සිඩන්ට් එකක්. හැබැයි පොඩ්ඩක් මිස් වුණා නම් වෙල් ප්ලෑන්ඩ් ක්‍රයිම් එකක් නේද? වෙල් ප්ලෑන්ඩ් ක්‍රයිම් එකක් වෙනවා. කොච්චර වෙල් ප්ලෑන්ඩ් වුණත් ඒක ඇක්සිඩන්ට් එකක් නේ. ඉතින් ඔය අවදානම අනිවාර්යයෙන්ම තිබුණා. ඇත්තටම ලොකුම දෙයක් අපි කවුරුවත් මේ තරම් දැන් ඒක චිත්‍රපටියේ තියෙනවා මේකේ රෂස් බලද්දී අපි අයින් කරපු ජවනිකා බැලුවම කාර් එකේ ලෝන වේගයේ කාර් එක කරකවන එක නොපෙරළි මේ මහා දූවිලි කුණාට මොකද අනිත් එක ස්ටඩි නෑ නේද වෙල්ලෙන්නේ මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒ එකක්වත් කරද්දි මං කිව්වේ ස්වර්ණාගේ මෙහිම ළඟින් ඩොනල්ඩ් සමහර අවස්ථා තිබුණා බිම වැතිරිලා මෙහෙම එන ඉදිරියට කැමරාව මෙහෙම තියාගෙන ඉන්නවා එයාගේ ගාවින් කාර් එක මෙහෙම යන්න. ඉතින් ඒ සේරම කළා දවස් 3ක් ගියා ඒ රූපගත කිරීමට. නමුත් කාටවත් කිසිම තැනක කිසිම හීරීමක්වත් වෙන්නේ නැති වෙන්න වැඩි. ස්වර්ණට කාර් එකේ වදිද්දී කාර් මේ පොල්ල වදිද්දී මම යාට හැම වෙලාවෙම කියලා තුන මතක තියාගන්න මේක කැරකිලා එයාව කාර් එකට එන්න පුළුවන් මේක අයියෙන් අල්ලගත්තොත් කැරකෙනවනේ. ඒක අතාරින්න මතක තියාගන්න කියලා. ගහපු ගම කොහොම හරි පපුවේ ඇදුනා තදින්ම ලීයානිත් කොන ලොකු රතු පාට පැච් එකක් හිටින්න. ඒක තමයි නිකන් හරි යන්තම් හරි සිද්ධියකට තියෙන අනිත් හැම දෙයක්ම කිසිම කරදරයක් නැති වුණා. වෙල් ප්ලෑන්ඩ් ඇක්සිඩන්ට් එක.
දොස්තර නියෝමල් පෙරරා එකතු වුණානේ අපිත් එක්ක සිනමාටෝකිස් කතාබහකට. එතුමා තමයි දඩ ඉම කියලා චිත්‍රපටය හැදුවේ. දඩ ඉයම කියන චිත්‍රපටය ආශ්‍රය කරගෙන ඒ චරිත යොදාගෙන හදපු චිත්‍රපටය තමයි දඩ ඉම. දොස්තර මහත්තයා කියපු විදිහට පිටපත ගෙනිච්ච රවි අයියා ළඟට රවි අයියා දීලා තියෙන උත්තරයක් මොකක්ද උත්තරේ ඇයි ඒ චරිතය ගත්තේ නැත්තේ? මෙහෙමයි. දඩ බිම ඇත්තටම නිව්මාල් මහත්මයා ඩොක්ටර් හරිම ලස්සන එයාගේම ස්ක්‍රිප්ට් එකක් ඒ පසුබිම ආශ්‍රයෙන් ඉතාම ප්‍රබල තිරකතාවක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට එහි අපේ නළු නිලියන් වශයෙන් බැලුවත් ස්වර්ණා ඉන්නවා, ජැක්සන් ඉන්නවා, ඒ වගේ අපේ ප්‍රවීණවම ඒකේ රංගපාන්නේ හොඳම අය. දැන් තිරපිටපත කියවුවහම මට දැනුණ දේ මේක තමයි. දැන් දඩේ මේ ජයනාත් මේ සිද්ධියෙන් පස්සේ ජයනාත්ගේ ඉදිරිය ගැන කියවෙන්නේ නැහනේ. ඔහු කාර්යක අනන්තයට පදවගෙන යනවා. ඔහු ඊට පස්සේ ඇත්ත කතාව නම් එල්ලුම්ගස් යනවා. නමුත් ඉතින් එහෙම දෙයක් චිත්‍රපටයේ කියවෙන්නේ නැහනේ. ඉතින් එතනින් ගත්ත නිදහස උඩ ඩොක්ටර් නියෝමල් ඒක වෙනම චරිතයක් විදිහට නැවතත් ඔහු චරිතය ඇතුල් කරනවා චිත්‍රපටියට. ඔහුගේ චිත්‍රපටයේ. ඔහු එංගලන්තයට ගිහිල්ලා ඊටාම සාර්ථක නීතිඥවරයෙක් වෙලා එහෙම ඉන්නේ. නමුත් මට මෙහෙම එකක් දැනුණා. දැන් ජයනාත් කියන චරිතය ඔහු මේ මහා දරුණු අපරාධ සේරම කළාට ඔහු ඒවා ඒ සිද්ධීන් අනුරූපව මතුවෙලා ගලාගෙන ගිය දෙයක්. මේකේ චරිතය තුල මට දැනුණා අර ජයනාත්ගේ ඒ චරිත ලක්ෂණ වලට වඩා ටිකක් කල්පනාකාරීව මෙහෙයුම් කරලා සැලසුම් සහගත අපරාධ කරන තත්වයකට ඔහු වැටෙනවා කියලා. ඉතින් මට හිතුණා අර ජයනාත් මම ගොඩක් ආදරෙයි. ඒ ජයනාත් මේ වගේ වෙනවට මම කැමති නැහැ කියලා. ඒකින්ද මම හිතුවා මේ දෙක වෙන් වෙලා දැන් මේ චිත්‍රපටයේ මම ඉන්න රූපරාමුත් තියෙනවා. පරිණියවට යද්දි අතීත කතාව කියද්දි. ඒ වුණත් මට හිතුණා දැන් දඩේ මේ ජයනාත් විදිහටම හිටපු ආදෙන් ඒකට මමම ගිහිල්ලා වෙන දැන් ඒක ජැක්සන් කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මමම ගිහිල්ලා ඒ චරිතය කළොත් මට හැඟුණා අර ජයනාත් මම අසාධාරණයක් කරනවාද කියලා. ඒ හින්දායි බෑ කිව්වේ නැත්තම් හොඳ චිත්‍රපටයක් හොඳ ප්‍රබල කතාවක් තියෙන හොඳ රංගනයක් කරන්නත් පුළුවන් එකක් ජැක්සන් තාම විශිෂ්ට ලෙස කරලා දෙනවා. නමුත් ඒ වගේ තීරණ මට ඉතින් ගන්න වෙලා තියෙන අවස්ථා තියෙනවා හුඟක් සිනමාවේ. ඔය 80 යුගයේ කතාවක්නේ දඩේම කියන්නේ. නමුත් ඊට කලින් ඉඳන්ම ලෙස්ටර් මහත්මයාගේ යුගයේ ඉඳලම රවීන්ද්‍ර කියන්නේ හොඳ චොයිස් එකක්. ඒ යුගය අපිට මගහරින්න බෑ කියලායි මට හිතෙන්නේ. මම ඉතින් ඒක සිදුවීම් වෙන ආකාරයටනේ. දැන් මම ඉස්සෙල්ලාම වේදිකාවේ රංගපාද්දි මුහුදුපුත්තු නාට්‍යයේ නව නිෂ්පාදනය අපේ රංග ශිල්ප ශාලිකාවෙන් ඉදිරිපත් කළපු පළවෙනි ප්‍රසිද්ධ රංගනය. ඉතින් එදා මගේ වාසනාවකට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාත් ඇවිල්ලා හිටියා. මනික් සන්ද්‍රසාගර මහත්මයාත් ඇවිල්ලා හිටියා ලයනල් වෙන්ට් එකට චිත්‍රපටය බලන්න මේ නාට්‍ය බලන්න. දෙදෙනාම පසුපසට ඇවිල්ලා අපිට සුබ පැතුවා. මට උඟක් උනන්දුවෙන් ඒ දෙන්නම සුබ පැතුවා මගේ ප්‍රථම ප්‍රසිද්ධ රංගනේ. ඉතින් කොහොම හරි ඒ යුගයේම මනික් කලුදේ දහරට නළුවෙක් අලුතෙන් හොය ඉඳලා තියෙන්නේ. ඒක නිකම් මෙතෙන්ට පෑහුණා. ඊට අවුරුද්දකට විතර පස්සේ තමයි මම හිතන්නේ දැසනිසා චිත්‍රපටයේ මූලික කටයුතු ආරම්භ වුණේ. ජුවාබේ වික්‍රම මහත්මයාත් සඳහන් කරලා තිබුණා මං ගැන ඒ වෙනකොට. මොකද එතුමා එක්ක චිත්‍රපටයක දෙක මම ඒකට රඟපාලා තිබුණා. ඉතින් ලෙස්ටර් මහත්මයාගේ චිත්‍රපටයකට මේ මුල්ම යුගයේ ප්‍රධාන චරිතයකට තෝරා ගනු ලැබීම මං හිතන්නේ ඉතින් ඇත්තටම ආපහු හැරිලා බලන්න දෙයක් නැහැ නළුවෙක්ගේ ඉතිරි ගමනේ ඒ තේරීම. මොකද ඒ යුගයේ වෙනකොට මේ අපේ මහා සිනමා ප්‍රාතිහාර්ය කරුවා ඔහුගේ උපරිම තලයේ හිටියේ. නිධානය, දෙලොවක් අතර, රන්සලු වගේ විශිෂ්ටතම චිත්‍රපට නිර්මාණය කළා. ඉතින් ඒ යුගයේ වැනි අධ්‍යක්ෂකවරුගේ චිත්‍රපටයෙන් මම හිතන්නේ ඒ යුගයේ ඕනෑම ශිල්පියෙකුගේ ප්‍රාර්ථනාව වෙන්න වෙලා තියෙන නැති එතුමාගේ චිත්‍රපටයකට දායක වෙන්න. ඉතින් මට මේ ප්‍රධාන චරිතය තාම ඒ වෙනකොට මගේ එක චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය වෙලා තිබුණෙත් නැහැ. එතුමා ඒක තෝරා ගැනීම. ඉතින් සිනමා ජීවිතේ මම හිතන්නේ ලැබුණ ලොකුම දිරිගැන්වීම ඉදිරියට යන්න. ඒකෙම ඉතින් මගේ ජීවන සහකාරියත් මුණ ගැහෙන්නේ ඒකෙදිමනේ. මතක් කරමු නේද? ඒකත් හරි අපූර්ව සිද්ධියක්. දැන් මන්ට යන්න තිබුණ දවස ගල්ගමුව මේ දර්ශන තලයට
ඒ නියමිත දිනේට මම කලින් දවස් 4-5ක් කලින් යන්න තීරණය කළා. මොකද දැන් ලෙස්ටර් මහත්මයා චිත්‍රපටය හසුරවන්නේ කොහොමද? එතුමාගේ ආකල්පද ගැන මට පොඩි අවබෝධයක් ගන්න මම කලින් ගියා. ඒ මං යන්න නියමිත දවසට තමයි ප්‍රීතිලා පොඩි චරිතවල හිටියේ මුල ආරම්භයේ. මුල වැඩ ඉවර වෙලා එන්න. දැන් මගේ නියමිත දිනේට ගියා නම් ප්‍රීතිව හම්බෙන්නේ නැහැ. මම කලින් ගිය නිසා මුණ ගැහුණා. ඊට පස්සේ ඉතින් අපි නිකන් කතා බහ කරලා අඳුරගත්තා එච්චරයි. ඊට පස්සේ තරංගා චිත්‍රපටය කරද්දී එක්තරා චරිතයකට නිලියක් හොයද්දී අලුත් නිලියක් මේ සුමිත් අමරසිංහ මහත්මයාමයි දැස නිසා එකෙත් හිටියේ. අපි දෙන්න කතා කරලා කැරළම සුසුයි නේද මේ වගේ ගැමි චරිතයකට කියලා. ඊට පස්සේ ඒකින් තමයි තරංගායකට ආවේ. එතනින් තමයි ඉතින් කොහොමද ඉතින් අර දැස නිසා හින්දා තමයි දැස පෑදෙන්න වැඩේ වුණේ. ප්‍රීති රන්දනී මැතිනිය ගැන කිව්වේ. ප්‍රීති රන්දනීය වෙන්න කලින් ඇගේ නම් සෙනවිරත්න. හොඳයි. ඔහොම යද්දී 90 දශකේ මම හිතන්නේ ජාත්‍යන්තර සිනමා රංගනයකට එන්නේ මද තෙරස විය යුතුයි කියලා මම හිතනවා. ඔව් නෑ මම ජාත්‍යන්තර චිත්‍රපටයකට ඉස්සෙල්ලම සම්බන්ධ වුණේ ගෝඩ් කේජ් මහත්මයාගේ. ඒකෙත් ප්‍රධාන චරිත 4ක් තිබුණා. ධාතුසේන කාශ්‍යප මුගලන් මිගාර. ඒ ධාතුසේන කාශ්‍යප මිගාර තුනම එංගලන්තේ බටහිර නළුවෝ 3 දෙනෙක් නිරූපණය කළේ. ඒ පවුලේ අනිත් එක්කෙනා විදිහට මුගලන්ගේ චරිතය නිරූපණය කළේ මම. එකම ශිල්පියා ඒ රාජ පරම්පරාවට අයිති කෙනෙක් විදිහට. ඉතින් ඒකත් ලොකු අත්දැකීමක් වුණා. ඊට පස්සේ ඉතින් මම මද තෙරේසා චිත්‍රපට දෙකක රඟපෑවා. ඇත්තටම මද තෙරේසා in the name of God's poor ඒක ඇමරිකන් චිත්‍රපටය. ඒකේ මේ මද තෙරේසාගේ චරිතය රඟපෑවේ ජෙරල්ඩීන් චැප්ලින්, චාලි චැප්ලින් මහත්මයාගේ ආලම දියණිය. ඉතින් එතුමේ මහ පුදුමාකාර නිලියක් හරි පුදුම කැපවීමකින් ඒක කටයුතු කළා. මගේ චරිතයට අවස්ථාව ලැබුණ හුඟක් ඈ සමග ගැටෙන්න. මොකද මගේ චරිතය තිබුණේ කල්කටා නගරේ පොලිස් කමිෂනර්. ඉතින් මෙයාගේ මේ ආරාමයේ පටන් ගන්නකොට ඒ පැත්තේ මතුවුණ විරෝධයන් එක්ක ඒකට ලුඟක් මැදිහත් වෙන්න උනේ චරිතයට. ඉතින් හොඳ කැපිපෙන චරිතයක් ඒ වගේ ප්‍රධාන පෙරේ නිලියක් සමග එකට ගැටිලා රංගපාන්නේ චිත්‍රපටයෙන් හම්බුණා. ඒ ඇත්තටම මද තෙරේසා චිත්‍රපටි දෙකක් කෙරුණා. ඒ දෙවෙනි එකේ ඔලිවියා හසේ හිටියේ මද තෙරේසාට. ඒ චිත්‍රපටයේත් මම ඒ චරිතයම කළා. ඉතින් ඒ වගේ මට ජාත්‍යන්තර චිත්‍රපට ගණනාවක අත්දැකීම් තියෙනවා. මම එක්තරා ප්‍රංශ ටෙලිවිෂන් මේඩ් ෆොර් ටෙලිවිෂන් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ ප්‍රංශ නිලියක් සමග ඒකේ හරි අත්දැකීමක් තියෙනවා. මේ එතුමිය කතා කරන්නේ ප්‍රංශ භාෂාවෙන්, මම උත්තර දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. පස්සේ ඩබ් කරලා තිබුණා. ඉතින් ප්‍රංශ භාෂාවෙන් කියන එක තේරුම් අරන් ප්‍රතිචාර දක්වන්න ඕන ඉංග්‍රීසියෙන්. ඉතින් ප්‍රංශ අකුරක් මට තේරෙන්නේ නැහැ. ඒක අවස්ථාවක් ආවා. ඒකටම ජර්මන් නළුවෙකුත් සම්බන්ධ වෙනවා. ඉතින් එයා ජර්මන් වලින් කතා කරනවා. අපි තුන් දෙනා භාෂා තුනකින් කතා කරනවා. අවසානයේදී ඔක්කොම පටිගත කිරීම කළේ දෙබස් පසු නිෂ්පාදනයේදී ප්‍රංශ භාෂාවෙන්. ඉතින් මේක තේරුම් අරගෙන රඟපාන්න. දැන් ස්ක්‍රිප්ට් එක ගෙවලත් තේරුම් ගන්න බෑ. මොකද ප්‍රංශ શબ્ද කරන්නේ ලියන විදිහට නෙවෙයිනේ. සම්පූර්ණ වෙනස්. අපි ඉංග්‍රීසි શબ્ද කරන විදිහට නෙවෙයිනේ. ඉතින් අර මතක තියාගන්න ඕන මේ શબ્දය මෙතනින් මගේ ඩයලොග් එක ඉවරයි. මම ඒකට මේ දෙබස් ඛණ්ඩේ තේරුම් නොගෙන ඒ වගේ හරි කොහොම හරි දැන් ඇත්තටම මම අර ඔබතුමා ඉස්සෙල්ලා මතක් කරපු එක මේ චරිත අර මොකද්ද කිව්වේ මේ ඕල් රවුන්ඩ් කියලා. ඒක බැලුවාම ওই චරිත තෝරා ගැනීමේ විශේෂත්වය උඩමයි දැන් මම මේ ගෝත්‍රික නායකයෙක් අහුකුන්ටික සත්වෙනි දවසක චිත්‍රපටයේ ඉඳලා මහලු ගෝත්‍රික නායකයෙක්ගේ ඉඳලා ඒ කරපු චරිතවල විවිධත්වය දැන් පුරන් අප්පු වගේ ජාතික වීරයෙක්ගේ චරිතය. දෙබස් නැති චරිත. දෙබස් නැති චරිත දැන් ජනේලී චිත්‍රපටයේ මගේ එක දෙබසක් නෑ ප්‍රධාන චරිතයේ මුල ඉඳන් අග වෙනකම්. එතකොට මොකද සිරිමැදුර චිත්‍රපටයේ ආබාධිතයෙක් කතා කරන්න බැරි. එතකොට මේ කටහඬින් කරන මේ අභිනයත් නැහැ, සිරුරින් කරන්න අභිනයකුත් නැහැ. ඉර වෙලා අර මේ ඇඟේ ඒවා මේ වගේ ඉර කළා බෙල්ල කිහිලි කරු. ඒ ඔක්කොමත් එක්ක තියෙන චරිතයත් මුළු චිත්‍රපටයේම ප්‍රධාන ප්‍රබලම චරිතය. ඒ වගේම එක දවසක්වත් නැහැ. නමුත් කොහොම හරි ඉතින් දෙබසුත් නැතුව සිරුරත් නැතුව මම ඒ අවුරුද්දේ හොඳම
රංගන ශිල්පියා හොඳම නළුවා වුණා ඒ අවුරුද්දේ. ඉතින් ඒ වෙනස මට මං හරි කැමතියි ඒකට. මම එක චරිතයකට කොටු නොවීම සහ මට ලැබුණ චරිතවල තියෙන විවිධත්වය බොහොම මේ කලාතුරකින් තරක් ජීවිත කාලයක් තුළ එවැනි විවිධත්වයක් තියෙන චරිත අධ්‍යක්ෂකවරු දැන් මම අර කලින් කිව්වනේ මම කාගෙන්වත් චරිතයක් කියලා නැහැ කියලා ලිස්ට් මහත්තයාගෙන්වත්. ඉතින් එතකොට එහෙම විවිධත්වයක් තියෙන චරිත තමන්ම හොයාගෙන ආපු එක තමන්ට ඒ අවස්ථාව ලැබුණ එක මට ඉතින් ඒකයි මම කියන්නේ ආපහු හැරලා බලලා දැන් ඇතිනේ කියලා. ඒක වාසනාවක් හැටියට රවියයි බාර ගන්නවද නැත්නම් මේක හાર્ඩ් වර්කින් කියන තැනින් රවිය නතර හાર્ඩ් වර්කින් කියන එක තමයි ප්‍රධාන කොටම. ඒ හાર્ඩ් වර්කින් එකෙන් තමයි අපි විවිධත්වයේ සහිත චරිත නිරූපණය කරද්දී ඒකට සාධාරණේ කළා කියන හැඟීම අධ්‍යක්ෂකවරයෙකුට ඇති වෙන්නේ. එතකොට ඔහු මම මෙවැනි තවත් වෙනස් ආකාරයක චරිතයකට කෙනෙක් වුණා මෙයා මේක කරයි කියන හැඟීම කලින් ඇති වුණ නිසානේ අඬ ගහන්නේ. නැත්තම් ගන්න නැහැනේ මෙයා මේ හොඳට ලස්සනට සින්දු කියනවා. හොඳට ඒ ප්‍රේමාන්විත චරිත හොඳට කරනවා. නමුත් මොහු අන්ත දරුණු දුෂ්ටයෙක් කරන්න පුළුවන්ද කියලා හැඟීම එන්නේ නැහැ නැත්තම්. ඒ විවිධත්වය තුළ තමයි මම හිතන්නේ ඒක වාසනාව කියන එක බැහැර කරන්න බෑ. අපේ ජීවිතේ හැම දෙයකම ඒක තියෙනවා. අපි ඒක හුඟක් වෙලාවට කතා කරන්නේ හේවණැල්ල වගේ එකක්. හේවණැල්ල වගේ එකක්. මේක අපි සමහරු ඒක වාසනාව කියන්නත් අකමැති. මොකද නෑ මමමයි මට හම්බ කරගත්ත දේවල් නිසා මේ පිටින් ආපුව නෙමෙයි වගේ ඇගීවකුත් මොන වාසනාවද කියලා තියෙන. නමුත් ජීවිතේ හුඟක් දේවල් බලන්න හැම එකක්ම එකට එක යෙදිලා පෑහෙන්නේ එක්තරා විදිහක වෙනස් මොකක් හරි එකකින් එහෙම වෙනව නේද? ඒක තමයි වාසනාව කියන්නේ. ඉතින් දැන් අපි කියමුකෝ දැන් පළවෙනිම අවස්ථාව දැන් මණික් සඳරසාගර එදා මගේ පළවෙනි නාට්‍යයේ වේදිකාගත කරපු දවසේ ආවේ නැත්තම් මට අඬ ගහන්නේ නැහැ කළුදිය දාරට. ඒවා එහෙම එකට ඒ ජීවිතේ එකට ගැට ගැහෙන දේවල් තියෙනවා. ඉතින් ඒක අපිට විග්‍රහ කරන්න වාසනාව කියන වචනේ යොදා ගන්න එකේ වරදක් නැහැ. රවියගේ වෙනමම යුගයක් නේද ඉන්නේ මේ ෆිල්ම් ටීම් එකත් එක්ක. දැන් පිටරට ජාත්‍යන්තර නිෂ්පාදන රවියට පුළුවන් වෙනවා ලංකාවට ගේන්න ෆිල්ම් ටීම් හරහා. ඒ යටතේ කරපු මිඩ්නයිට්ස් චිල්ඩ්‍රන් එම්ඩන් මෙන් මං හිතන්නේ ඒ චිත්‍රපටය. තවයි වගේ චිත්‍රපට කීපයක්ම ඔව් දැවන්ත චිත්‍රපට ගණනාවක් ලංකාවට සම්බන්ධීකරණය කරන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රධාන කරුණ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන එකක් තමයි මේ ලංකාව නිසා. මේ ලංකාව විතර චිත්‍රපට පසුබිම් දර්ශන පසුබිම් තල තියෙන චිත්‍රපට රූපගත කිරීම සඳහා මේ ප්‍රමාණයේ දූපතක් ලෝකේ කොහෙවත් නැහැ. මේකේ හිම ඇරෙන්න නැති දෙයක් නැහැ. කාන්තාරේ ඉඳලා ලස්සන කඳු වැටි බෙල් යායවල් ගංගාවල් තැනිතලා අපේ කඳුකරේ කොයිතරම් ලස්සනද මේක. ඇත්තටම මට මතක් වෙනවා ඒක කියන්න ඕන. දේවානන්ද මහත්මයා අපේ ජනප්‍රියම හින්දි නළුවා ජ්‍යෙෂ්ඨ. ඔහු ලංකාවට ආපු වෙලාවක මට ඔහු චිත්‍රපටයකට දර්ශන තල බලන්න ලංකාව වටේ ගියා. මාත් එක්ක ගියේ. ඔහු මාතලේ පැත්තේ ඉඳලා එනකොට හුනස් ෆෝල්ස් හොටෙල් එකේ ඉඳලා අපි නුවරට එනකොට අර මිටියාවත පේන තැනදී කාර් එක නැවැත්තුවා. මට කිව්වා නවත්තන්න කියලා. නවත්තලා ඔහු ආරේ අයිනට ගිහලා මිටියාවත් දිහා ලස්සනට ඉර බැහැගෙන යනවා. හරිම ලස්සන මේ නිකන් චිත්‍රයක් වගේ. මට ඇවිල්ලා කිව්වා රවි your country is a god made film set කිව්වා. ඒ සංචාරය තුළ ඔහු ලංකාව දැකපු ආකාරයටදී මේ වගේ ප්‍රවීණ විශිෂ්ට චිත්‍ර සිනමාකරුවෙක්. ඒක තමයි ප්‍රධාන දේ. දෙවෙනි එක මේ වැඩේ සාර්ථක වුණේ මේ ෆිල්ම් ටීම් කියන කණ්ඩායමේ ඉන්න අපි 4 දෙනා. එරල් කෙලි කියන්නේ ලංකාවේ නෙමෙයි ජාත්‍යන්තරයේම දිනු අපේ ලංකාව ඔහු අඳුරන්නේ නැති වුණාට වැඩිපුර ලංකාවෙත් ඔහු හොඳම කලා අධ්‍යක්ෂකට සම්මාන පිට සම්මාන දීලා තියෙනවා. නමුත් ඔහු ජාත්‍යන්තරයේ දිනාගෙන තියෙන හැටි මේ චිත්‍රපට බහුතරයක් ලංකාවට එන්න හේතුව එරල් කෙලි කියලා කියන්න පුළුවන්. ඔහුගේ නිෂ්පාදන සැලසුමයි ඔහුගේ කලා අධ්‍යක්ෂණය දර්ශනතල මේ තිරකතාව අනුව මෙහෙමයි විය යුතු කියන එක ඉදිරිපත් කරන ආකාරය ප්‍රධාන සාධකයක්. එරල්ගේ නමින් තනිකර තමන්ගේ නම විතරක් හඳුන්වන්න වෙන ආර්ට් ඩිරෙක්ටර් එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියලා එරල්ගේ නම සඳහන් වෙන හොලිවුඩ් චිත්‍රපට 14ක් තියෙනවා. ආසියාවේ කිසිම කෙනෙකුට නැහැ. ඒ තරම් මහා දායකත්වය. ඔහුගේ වටිනාකම ඒ වගේම නිෂ්පාදනය මේ කල්පනාකරු විදිහට එන්.සී. සිල්වා සහ අපේ සම්බන්ධීකරණ ප්‍රචාරක සහ ගණකාධිකරණය ඔක්කොම කරන ගෝපි ධර්මරත්නම්. අපි 4 දෙනාගේ එකමුතුවත් අපි මේ විෂය හරියට තේරුම් අරගෙන දරන උත්සාහය. හැබැයි ඉතින් මේක හරිම අමාරු කටයුත්තක්. එකක් තමයි ඇත්තටම මේ මහා ධනස්කන්ධයක් රට ඇතුළට ගේන්න පුළුවන් මේ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය අංශයේ ලැබෙන අනුග්‍රහය. ඒ කියන්නේ මේ
ආයතන මට්ටමින් මේ වැඩේ හරියට කරගෙන යන්න උපරිම සහයෝගය ලැබෙනවා. නමුත් චිත්‍රපට රට තුළට ආකර්ෂණය කරගන්න ලැබිය යුතු ආර්ථික සහන අනිත් හැම රටකින්ම දෙන ඒවා ශ්‍රී ලංකාවේ වෙන්නේ නැහැ. ඉතින් මේක අපේ උත්සාහයෙන්මයි කරන්නේ. දැන් මේ ගිය සතියේ ගිය ඉරිදා අපි අවසන් කළේ ගුඩ් කර්ම හොස්පිටල් කියන මාලාව 16 17 18 අවුරුදු තුනේම කළා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ITB එකෙන් මේ ප්‍රදර්ශනය කරන එරට ඉතාමත්ම ජනප්‍රිය. ඒ කියන්නේ ඒක මේ සීත ඍතුවේ පෙන්වන්නේ එපිසෝඩ් 6ක්. දැන් 3 වතාවක් හරියට කළ මේ 4 වෙනි වතාවටත් දැන් අපි රූපගත කිරීම නිම කළේ ගිය ඉරිදා. ඒකේ දල වශයෙන් ගණන් බලන් තියෙනවා මිලියන 7.4ක්. ලංකාවෙන් කියන්නේ සාමාන්‍ය දිබල 74 ලක්ෂයක් මේ නරඹනවා. ඉරිදා විතාම මේ වැඩිම ප්‍රේක්ෂකයන් නරඹන වෙලාවට පෙන්වන්නේ. ඉතින් ඒ චිත්‍රපටය 4 වෙනි වතාවටත් ආවේ ඒ මුල් නිෂ්පාදන වලට ඒගොල්ලන්ට ලැබුණු පහසුකම් සියලුම කටයුතු ඉතාම විශිෂ්ට ලෙස කරපු නිසා. දැන් මේ අවුරුද්දේ කැමක රාජ්‍ය ආයතන වලින් සහයෝගය ලැබෙනවා කියලා මේ මහා කෝවිඩ් වසංගතයේ මැද්දේ අපි මේ චිත්‍රපටය කළා. 200ක විතර පිරිසක් ඉන්නවා මේ දර්ශන තලයේ විවිධ අංශවල. පිටරට එංගලන්තෙන් ආපු අය 54 දෙනෙක් හිටියා. මේ සේරමත් එක්ක හැබැයි සෞඛ්‍ය අංශ අපිට සහයෝගය දුන්නා. ඊටාම දැඩි කොන්දේසි පැනෙව්වා. මේ ආකාරයට මිසක් මේක කරන්න දෙන්න බෑ කියලා. මොකද ඒ අවදානම ගන්න බෑනේ. මේ වසංගතය ඊටාම දරුණු විදිහට තිබුණ වෙලාව. ඒ හැම එකක්ම අකුරට පිළිපැද්දා. ඒගොල්ලෝ කියනකට වඩා ප්‍රමාණයට පිළිපැද්දා. උදේ 4 ඉඳලා හැම දර්ශන තලයට ඇතුළු වෙන හැම කෙනෙක්ම ඇන්ටිජන් පරීක්ෂාව දවස ගානේ 200ක විතර. ඒ වගේ ලොකු ක්‍රමයක් අනුගමනය කළා. ඒක නිමා කළා. ඉතින් ඒකයි මම කිව්වේ ඊටාම කෘතවේදීව සියලුම රාජ්‍ය අංශවලින් දැන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෞඛ්‍ය සේවා, එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ඒ වගේ එතකොට අපේ මේ කොළඹ දිසාපති කාර්යාලය, ඒ හැම එකකින්ම ලබන්න ඕන උපරිම සහයෝගයක් ලබා දුන ජාතික චිත්‍රපට සංස්ථාව. ඉතින් ඒ තුලින් ඒ දේ වෙනවා. නමුත් මේක මහා විශාල ව්‍යාපෘතියක් විදිහට රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. අර රාජ්‍ය මට්ටමින් අනිත් රටවල් වල දෙන ඒ මූල්‍යමය අනුග්‍රහය ලැබෙනවනේ. කියන්නේ ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා නෙවෙයි. නමුත් යම් යම් ප්‍රතිලාභ දෙනවනේ රටකට අවශ්‍යයි රජයකට. අන්න ඒ දැක්ම වටහා දෙන්න උත්සාහ කරාට ඒක තාම පැහැදිලිව ඒගොල්ලෝ තේරුම් කරගෙන නැහැ. ඔව් ඒ දේ කිරීම තුළ වෙන රටවල් හරිය ලොකු ආසියක් ලබා ගන්නවා. දැන් ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ මැලේසියාවට ගියා විදේශීය චිත්‍රපට 42ක් කාලසරක් තුල. දැන් ලංකාවේ දැන් මේක මේ අපේ සමාගම වෙනුවෙන් කතා කරන අපිට චිත්‍රපට දෙකකටවත් වඩා කරන්න බෑ විදේශීය චිත්‍රපට. දැන් මේ ගුඩ් කර්ම හොස්පිටල් මේ අවුරුද්දේ මේ මාසේ මැද පටන් ගන්නෙ පූර්ව නිෂ්පාදන කටයුතු. අපිට රූගත කිරීම ආරම්භ වෙන්නේ අගෝස්තු 3. එතන ඉඳලා දැන් ඔක්තෝබර් අවසානයේ අවසානම දිනේ දක්වා 31 වෙනකන් රූපගත කිරීම කළේ. ඉතින් එතකොට මාස 6ක් මේ එකක් වෙනුවෙන් යට වෙනවා එක සමාගමකට. තව එකක් කරන්න බෑ. නමුත් තව සමාගම් තියෙනවා මේ කාර්යය හොඳට කරන්න පුළුවන් ලංකාවේ. ඒකට චිත්‍රපටි පැමිණිය යුතුයි. පැමිණෙන්න අර දිරිගැන්වීම තියෙන්න ඕන. දැන් මැලේසියාව වගේ රටවල් ඒ ආයෝජනය කරන මුදලින් 30% ආපහු දෙනවා නිෂ්පාදනයේට. ඒ රටට ඒ මුදල් ගෙනාපු නිසා. එවැනි දිරිගැන්වීමක් තිබුණොත් ඇත්තටම මොකද මම අර කලින් කිව්ව කාරණාව ප්‍රධානම කරුණ ලංකාව. මේ වගේ දර්ශන තලයක් ලෝකේ කොහෙවත් නැහැ. දැන් මම එහෙම කියන්නේ අපේ ලංකාවේ ඕනෑම දිශාවකට පැයක් ගමන් කළොත් 70 කිලෝමීටර් 200ක් ගමන් කළොත් වෙන රටක් නේ තියෙන්නේ. දේශගුණ කලාප ලෑන්ඩ්ස්කේප් එක ගහකොළ වෘක්ෂලතා හැම දෙයක්ම. ඉන්දියාව වගේ රටක ඒ වගේ එකක් ගන්න හදුවනේ 70ක්ම 2000ක්වත් යන්න ඕන. ඉතින් ඒ තරම් ඒ හැම එකක්ම තියෙන එක ඊළඟට තව විශේෂ වාසියක් තියෙනවා. අපේ සංචාරක කර්මාන්තය ඊටාම දියුණුව තිබුණානේ. ඒ දැනුත් ඉතින් ඒක තියෙනවා ඉස්සරහට තියෙන්න ඕනේ. ඒ නිසා අපේ රටේ මේ හැම තැනම ওই ලස්සන දර්ශනතල තියෙන හැම පැත්තකම වගේ නවාතැන් පහසුකම් තියෙනවා. උපරිම වශයෙන් දැන් ඔය එන කණ්ඩායම් වලට දැන් අපි නුවර නැවතිලා එතන ඉඳලා 70ක්ම 30 40ක් යන්න ඕන නම් දර්ශනතලෙට ඒක ප්‍රායෝගික නැහැනේ. නමුත් ඔය අපිට මේ හැම තැනම ඊටාම හොඳ අපේ ටුවරිසම් නිසා ඩෙවලොප් වෙච්ච නවාතැන් පහසුකම්. හොඳ ලොකු විශාල වටිනා යටිතල පහසුකම්. ඉතින් මේ සියල්ලම එකතු කරලා ගත්තාම මේකේ උපරිමය ගන්න අපිට බොහොම සුළු පියවරයි යන්න තියෙන්නේ. ඒක යනවනම් මම හිතන්නේ රටටම ලොකු වාසිදායක තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. රංගපෑමට අමතරව රවි අයියා ජාත්‍යන්තරයට අපිව සම්බන්ධ කරපුවට තමයි කිව්වේ. අපේ කතාබහත් අවසන් කරන්න ඕනේ. නමුත් රවි අයියාගෙන් එකම එක දෙයක් අහලා අපි නැවතුත් හොඳයි කියලා හිතෙනවා.
අපේ කර්මාන්තයේ සුපිරි තරුවල අඩුවක් තියෙනවානේ. සුපිරි තරුවක් බිහි වෙන්නේ කොයි වගේ කාලෙකද රවියට හිතෙන විදිහට සහ කවුරු හරි කෙනෙක් ඒක ඇම්බිෂන් එකක් හැටියට ගන්නවා නම් ඔහු මොනවද කරන්න ඕනේ? සුපිරි තරු බිහි වෙන්න පුළුවන් සුපිරි නිර්මාණ වලින් පමණයි. අපිට නිර්මාණ වලින් බාහිරව කරන කටයුතු වලින් අපිට තරු බවට පත් වෙන්න බෑ. අපි හුඟා ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය හරහා සහ නොයෙකුත් දේවල් වලින් මහජන ආකර්ෂණය දිනා ගන්න පුළුවන් දේවල් කරනවා. ඒවයි වරදක් නෑ. නමුත් රංගන ශිල්පියෙකු වශයෙන් එහෙම නැත්නම් කලා ශිල්පියෙකු වශයෙන් සුපිරි බවට පත් වෙන්නේ නිර්මාණවල අගය තුලින් පමණයි පුළුවන්. මගේ චිත්‍රපට සංඛ්‍යාව මගෙන් අයින් කරලා බලන්න මම නිකම්ම හුදු බොනිෆස් පෙරේරා. මං කවුරුවත් නෙමෙයි. එතකොට මේ එහෙනම් මේ වෙනස් පුද්ගලයෙක් බිහි වුණේ ඒ නිර්මාණ හරහානේ. නිර්මාණ නැති ඒක ඒ නිසා මම අපේ වත්මන් පරපුරට මේ ගැන ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් අපිට ඊටාම දැඩි ලෙස හැඟෙනවා සුපිරි නිර්මාණ. ඒ වගේ නිර්මාණකරුවෝ ඊටාම දෙතුන් දෙනෙක් ඇරෙන්න මේ කාර්යය හරියට කරන්න පුළුවන්. අපේ මේ වත්මන් පරපුරේ නළුනිලියන්ට ඔවුන්ගේ දක්ෂකම් පෙන්වන්න පුළුවන්. ඔවුන් දක්ෂ පිරිසක් මම පැහැදිලිවම දකිනවා ඉන්නවා අපිට. නමුත් ඔවුන්ගේ ජනතාව අතරට යවන්න වාහනය මොකද්ද? ඒකේ හිඟකම තමයි මට වැඩිම නෑ. අපේ තිරකතාවල ලොකු හිඟකමක් තියෙනවා. ප්‍රබල. දැන් අපි දකිනවා මේ මලයාලම් චිත්‍රපට පෙන්නනවා චරණ නාලිකාව හරහා. ඒවා ඉතාමත්ම මේ සිම්පල් චිත්‍රපට. හරිම ආකර්ශනීයයි. මොකද ඒ තිරකතා ඒ තරම් ප්‍රබලයි. එතකොට එන්නේ ඒ වගේ අපිට මේ මහා වියදමක් දරන්න ඕනේ නැහැ. ඇත්තටම අපිට ඒවා උදාහරණ වශයෙන් ගත්ත හැකි ওই චිත්‍රපට වලින් තාම ආකර්ශනීය චිත්‍රපට නිර්මාණ කරන්න පුළුවන්. මෙතන අවශ්‍ය වෙන්නේ නිර්මාණ හැකියාව. අන්න ඒ ලබා ගත්තොත් අපි ගාම අමාරු යුගයක ගත කරන්නේ දැන් නම් සිනමාවේ බරපතල කඩාවැටීමක් ඊට කලිනුත් තිබුණා. නමුත් මේ කොවිඩ් වසංගතය තුල සිනමා හල් අවුරුදු එකමාරක් දෙකක් වැහිලා ඒවේ ආදායම් නැහැ. ඒවේ තත්වයන් පල්ලෙහාට වැටිලා. එතකොට සිනමා කරුවන්ට ආදායම් නැහැ. ආයෝජනය කරන්න බයයි මේකේ කර්මාන්තයේ ප්‍රතිලාභ කොහොමද කියලා දෙන්න මේ වගේ අසීරුතා තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා නැවතත් මේක අපිට යහපත් තත්වයකට පත් කරගන්න පුළුවන්. විශාල දිරිගැන්වීම් සහන රාජ්‍ය මට්ටමින් සහ නායකුත් හැම අතිම වෙන්න ඕනේ. නමුත් ඒ ජනතාවට නැවතත් අපි යනකොට මෙන්න මේ ආකර්ෂණය තියෙනවා නම් තමයි උන් නැවතත් සිනමා හල් වලට රඳවා ගන්න පුළුවන්. මොකද අපි මේ දෘශ්‍ය රසවින්දනය සඳහා දැන් වෙනත් මාධ්‍ය හොඳට තෝරාගෙන තියෙන්නේ. අපිට ඕන වෙලාවක Netflix හරි HBO හරි ගිහිල්ලා අපිට ඕන channel එකක ඕන චිත්‍රපටයක් ඕන වෙලාවක බලන්න පුළුවන්. හුඟක් ගෙවල් වල තියෙන්නේ අද හොඳ දර්ශන තලයක් බලන්න පුළුවන්, දර්ශනයක් බලන්න පුළුවන් රූපවාහිනී යන්ත්‍ර. තමන්ගේ හිතුමතේට හසුරවන්න පුළුවන්. ඉතින් ඕවා තුල දැන් මේ අවුරුදු එකමාරක් දෙකක් අපිව බලහත්කාරයෙන් ඒකට යොමු කරුවා. වෙන එකක් නැති නිසා යන්න සිනමා හලක් නැහැ. අපේ සාමාන්‍ය අපේ ගෙවල් වල ඉන්න අපේ වැඩිහිටි මව්වරු පවා දැන් අද රිමෝට් එක අරගෙන Tamanට ඕන දර්ශනයේ රූපවාහිනියෙන් නරඹන්න ඒ තාක්ෂණය ඒ හුරුව ලැබලා තියෙන්නේ. ඉතින් ඒ අපි ලොකු අභියෝගයක් හමු වෙන්නේ. මේක අපේ රටේ විතර නෙමෙයි ලෝකෙත් මේක තියෙනවා. මේ ප්‍රවණතාව අපි දකින හොලිවුඩේ පවා. ඉතින් ඒ නිසා ඒ අභියෝග ඔක්කොම ජයගෙන මේවැයෙන් ඈත් කළා නැවත සිනමා හලට ගෙන්නන්න නම් ඒ චිත්‍රපටවල තමයි වටිනාකම තිබෙන්න ඕන. ඒක හොයාගත්ත දාට අපිට පුළුවන් මේ අය hina වෙන්න. හෙළවුඩේ ගැන සුබසිහින රවියට තියෙන්නේ එහෙමයි. අපිත් එහෙම හිතමු. එහෙම කලක් උදා වේවි ලංකාවට සහ හෙළවුඩේට. ඉතින් රවි අයියා බොහොම ස්තුතියි චරණ මැදිරියට ආවට කාලය කැප කරගෙන සහ රවි අයියා කතාව අපිට කිව්වට. ඔව් ඉතින් මේ අපි හුඟක් ඔය සම්මුඛ සාකච්ඡාවල් වලට යනවා. ඉතින් ඒ සමස්තය මේ වගේ කෙටි කාල සීමාවකට ගොනු කරගෙන හැම දෙයක් සමග බොහොම ප්‍රායෝගික සහ ඵලදායී විදිහට කතා කරන්න හම් වෙන්නේ නැහැ හැම වෙලාවෙම. ඒක මේ වෙලාවේ ලැබුණා කියලා මම හිතනවා. ඉතින් ඔබතුමාට පින් දෙන්න ඕන ඒකට. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. සුවෙන් ඉන්න ජය වේවා.